නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි, මේ හවස් වරුවේ ඔබ ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාවක්, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙවි මිනිස් ලෝකයා කෙරෙහි පතල මහා කරුණාවෙන් වදාළ දේශනාවක් ශ්‍රවණය කරන්නයි සූදානම් වන්නේ. අපි උදේවරුව ඇසූ දේශනාවෙන් අපි ජීවිතය ගැන, ජීවිත අවබෝධයට ඕන කරන සුදුසුකම් ගැන අපි යම් කිසි දැනුමක් ලබා ගත්තා. මේ දේශනාවේ නම සම්බෝධිපක්ඛිය සූත්‍රය. ඒ කියන්නේ අවබෝධයට හිත පිනිස, අවබෝධයට උපකාර වන දේවල් ගැන වදාළ දෙසුම. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටිද්දී. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, මහණෙනි, ඔබ මේ චාරිකාවේ වඩිද්දී අන්‍යාගමිකයන් ඔබට මුණ ගැහෙනවා. චාරිකාවේ වඩිද්දී විවිධ ආගම් අදහන අය මුණ ගැහෙනවා. මුණ ගැහිලා ඇහුවොත්, ආයුෂ්මත්නි, දැන් ඔබ පැවිදි වෙලා ඉන්නේ ධර්මය අවබෝධ කිරීමටයි. එතකොට මේ ඔබට මේ ධර්මය අවබෝධ කරන්න උවමනා ගුණ ධර්ම වැඩෙන්නේ කොහොමද? අවබෝධයේ පිණිස උවමනා කරන ගුණ ධර්ම ඔබ තුල වැඩෙන්නේ කොහොමද? මොන විදියටද කියලා ඇහුවොත් ඔබට පුළුවන් ද උත්තරයක් දී ගන්න කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ ඇහුවා එහෙම. කොහොමද ඇහුවේ? අන්‍යාගම් අය ඇහුවොත් එහෙම, දැන් අවබෝධයක් ඇති කර ගැනීම පිණිසයි ඔබ මේ ශාසනයට ඇතුළු වෙලා ඉන්නේ. ඉතින් ඔබට අවබෝධයක් ඇති කර ගන්න තියෙන ගුණධර්ම වැඩෙන්නේ කොහොමද? මොන වගේ දේවල් තුලින්ද කියලා ඇහුවොත් උත්තරයක් දී ගන්න පුළුවන්ද? මේ ප්‍රශ්නේ අපිටත් බොහොම හොඳයි. ඒ ධර්මයේ හොයන අවබෝධයක් කරා යන්න කල්පනා කරන පිරිසක් තමයි අපි. එතකොට කෙනෙක් අපෙන් අහන්න පුළුවන්, දැන් ඔබ ධර්මයේ හොයනවා, ධර්මයේ ඉගෙන ගන්නවා, ධර්මයේ හැසිරෙනවා. එහෙනම් මේ ධර්මයේ අවබෝධයක් කරා යන විදියට ඔබ තුල වැඩෙන්නේ කොහොමද කියලා ඇහුවොත්, එතකොට අපිට පුළුවන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළසේක කියලා මේ දහම් කරුණු කියා දෙන්න. ඉතින් මේ ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් උන්වහන්සේම ඇහුවාම පඬිතුකම් කතා කරන්න ගියේ නැහැ. ඒ කියන්නේ, ස්වාමීනි, අපි එතකොට මෙහෙම කියනවා. අපි මෙහෙම කියනවා. අපි මෙහෙම කියනවා කියලා තමන්ගේ මැට්ටන් කියාගෙන යන්න ගියේ නැහැ. ඒ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියනවා, භගවම් මූලකානෝ බන්ති ධම්මා. භාග්‍යවතුන් වහන්සේ, අපි ඉගෙන ගන්නා මේ ධර්මයේ මුල භාග්‍යවතුන් වහන්සේය.
භගවන් නිත්තිකා භාග්‍යතුන් වහන්සේමයි මේකේ නිර්මාතෘ නායක. භගවන් පටිසරණා අපගේ මේ ධර්මයේ පිළිසරණ භාග්‍යවතුන් වහන්සේමයි. සාදුවත බන්ති භගවන්තඤ්ඤේව පටිභාතු ඒතස්ස භාසිතස්ස අත්ථෝ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ ඔය වදාළ කරුණේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ තුලමයි වැටහෙන්නේ. භගවතෝ සුත්තා භික්ඛු දාරිසanti. භාග්‍යවතුන් වහන්සේගෙන් අහලා ඒ ඇසූදියක් තමයි අපිත් දරාගෙන ඉන්නේ කියලා කිව්වා. දැන් මේ ස්වාමීන් වහන්සේලා නිහතමානී නැද්ද? නිහතමානී. දැන් ඒක ඇහුවට පස්සේ වෙන කෙනෙක් නම් ආඩම්බරලා අපි නම් මෙහෙමයි කියලා කියනවනේ නේ. නිහතමානී. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් මහණෙනි හොඳට අහගන්නයි කිව්වා මේ කාරණේ. මොකද්ද කාරණාව? අන්‍යාගංකාරයෝ නැත්තම් අන්‍ය උදවිය ධර්මයේ ගැන අවබෝධයක් නැති මේ ජීවිත අවබෝධය ගැන කිසිවක් නොදන්නා උදවිය ලෝකේ බහුලයි. ඉතින් ඒ අහන්න පුළුවන් ඔබ තුළ මේ මොන වගේ ධර්මයක්ද මේ වැඩෙන්නේ? අවබෝධයේ පිණිස මොනවාද දියුණු කරගන්න තියෙන්නේ? මහණෙනි අන්‍යාගංකාරය ඇහුවොත් අවබෝධයක් පිණිස ඔබට උවමනා වෙන්නේ මොන ධර්මයක්ද කියලා මෙන්න මෙහෙම ප්‍රකාශ කරන්න කිව්වා. කිව්වා මෙහෙම මහණෙනි අවබෝධයේ පිණිස උපකාර වන්නා වූ ප්‍රථම ධර්මය පළවෙනි කාරණය කල්යාණ මිත්‍රයා. අවබෝධයේ පිණිස උවමනා කරන පළවෙනි එක මොකද්ද? කල්යාණ මිත්‍රයා. කල්යාණ මිත්‍රයන් සිටින බව. කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන බව. මේක තමයි අවබෝධයේ පිණිස උපකාර වන්නා වූ පළමුවෙනි කාරණාව. ඒ දවසක් මේ ගැන කල්පනා කර කර ඉඳලා ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ගිහින් කිව්වනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම කල්පනා කරා මේ ගෞතම බුද්ධ ශාසනය දියුණු වෙන්න මේ බුද්ධ ශාසනයෙන් පිහිටක් ලබන්න කල්යාණ මිත්‍රයා තමයි මේකේ භාගයකටම අඩක් සඳහාම උපකාර වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මොකද්ද වදාළා? ආනන්ද එහෙම කියන්න එපා. සම්පූර්ණ බුද්ධ ශාසනය පවතින්නේ කල්යාණ මිත්‍රයා මතයි කිව්වා. කල්යාණ මිත්‍රයා මතයි කිව්වා සම්පූර්ණ බුද්ධ ශාසනය පවතින්නේ. එහෙනම් පළවෙනි කාරණා මොකද්ද? කල්යාණ මිත්‍රයා. දැන් මේ කල්යාණ මිත්‍රයා හොයාගෙන ඉන්න ලේසි නෑ. කල්යාණ මිත්‍රයා හොයාගෙන ලේසි නෑ. දැන් ඔන්න අපි කියමු මෙහෙම. අපි අමාරු වෙట్లా ඉන්න වෙලාවක. අසල්ලි ප්‍රශ්නයක් ඇවිල්ලා මොකක් හරි වෙලා අමාරු වෙట్లా ඉන්නවා. යාළුවෙක් ඇවිල්ලා අපිට අත දෙනවා. අත දීලා අපිට ආධාරයක් කරනවා. එතකොට අපිට හිතෙනවා මේ තමයි මගේ කල්යාණ මිත්‍රයා. අයියා අපි අමාරු වෙච්ච වෙලාව අපිට ආධාරයක් කළා. ඒ යාළුවා යම්කිසි දුෂ්ටකමක් කරනවා. කරලා කියනවා එන්න මාත් සමග. මම මෙන්න මෙහෙම දෙයක් දැන් කරනවා. දැන් මෙයාට අතාරින්න බෑ. දැන් එහෙම වෙන්නේ නැද්ද? එතකොට මට මෙයා සැලකූ කෙනෙක්. ඒ නිසා මම මෙයාගේ පැත්ත ගන්න ඕනේ. එතකොට කල්යාණ මිත්‍රයා බවට එයාපත් වෙන්නේ නැහැ. කෙනෙක් කසනීප වෙලා ඉන්නවා. ඉන්නකොට බලන්න යනවා. බලන්න ගියාම කල්පනා කරනවා අනිත් අය මාව බලන්න ආවේ නැහැ. මෙයා මාව බලන්න ආවා. මෙයා මට උපකාර කළා. මෙයා මට කන්න බොන්න දුන්නා. සමහරට එහෙම දුන්නාට එයා මෙයාට සීලයෙන් අනුග්‍රහ කරන්නේ නැත්තම් අවබෝධයට උවමනා කරන වලින් අනුග්‍රහ කරන්නේ නැත්තම් ධර්මයෙන් අනුග්‍රහ කරන්නේ නැත්තම් එයා අනුග්‍රහ කරලා තියෙන්නේ ආමිෂයෙන් විතරයි. කල්යාණ මිත්‍රයා ආමිෂයෙන් නෙමෙයි අනුග්‍රහ කරන්නේ. මොකින්ද? ධර්මයෙන් අනුග්‍රහ කරන්නේ. ධර්මයෙන් අනුග්‍රහ කරන කෙනා තමයි කල්යාණ මිත්‍රයා. දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ගත්තොත් ආමිෂය කියලා කියන්නේ කැම්බින් ඇඳුම් පැළඳුම් සල්ලි වාගේ. දැන් අනේ රහතන් වහන්සේට මම ගත්තොත් මොකවත් තිබ්බද උන්වහන්සේලාට? නෑනේ. පාංශු කුල සිවුරු පොරවන්නේ සිවුර තියෙනවා. දෙපට සිවුර තියෙනවා.
පාත්‍රයේ තියෙනවා. අහුවෙච්ච ඒ ගහක් ගලක් යට තමයි සතපෙන්නේ. එහෙනම් ලෝකයට උන්වහන්සේගෙන් දෙන්න සල්ලි භාගෙ නැහැ. ඇඳුම් පැළඳුම් නැහැ. නමුත් උන්වහන්සේ තමයි ලෝකෙට ඕන දේ දුන්නේ. මොකද්ද? ධර්මයේ දුන්නා. අන්න කල්යාණ මිත්‍රයා කෙලින්ම කල්යාණ මිත්‍රයා ඍජුවම සම්බන්ධ වෙන්නේ කුමක් සමගද? ධර්මයත් සමගයි. මේ නිසා මිත්‍රයා හඳුනා ගන්න හරි අමාරුයි. බොහෝ විට සමහරව හිතන්නේ සමහර හොඳට කටපලල් කරලා hina වෙනවා. එතකොට හිතෙනවා මේ මගේ මිත්‍රයා. සමහරු මිහිරි තොඳුල් වචන කතා කරනවා. එතකොට හිතනවා මේ තමයි මගේ මිත්‍රයා. සමහරු තමන්ගේ කෑමකින් භාගයාට දෙනවා. මේ තමයි මගේ මිත්‍රයා. හැබැයි සීලයට අනුග්‍රහ කරන්නේ නැහැ. ධර්මයට අනුග්‍රහ කරන්නේ නැහැ. ජීවිත අවබෝධයට අනුග්‍රහ කරන්නේ නැහැ. එහෙනම් නියම මිත්‍රයා කියන්නේ නියම කරුණාව කියන්නේ සැබෑම අනුකම්පාව කියන්නේ සීලෙන් අනුග්‍රහ කිරීම. ධර්මයෙන් අනුග්‍රහ කිරීම. අවබෝධයක් ඇති වෙන දෙයින් අනුග්‍රහ කිරීම. සිහිය උපද්දවල දීම. සිහිනුවන දිනු කරන්න අත දීම. මේව තමයි කල්යාණ මිත්‍රයාගෙන් වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මහණෙනි දේශේත භික්ඛවේ ධම්මං ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරිඋසාන කල්යාණං කේවලං පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචර්යං. මහණෙනි ගිහින් මේ මුලැමැදාග පිරිසිදු මේ සම්පූර්ණ නිවන මඟ දේශනා කරන්න. බහුජන හිතාය බහුජන සුඛාය අත්තා හිතාය සුඛාය දේව මනුස්සාන දෙවි මිනිසුන්ට හිතසුව පිණිස. ඒ දෙවි මිනිසුන්ට හිතසුව පිණිස මේක කියන්නේ. මේ ලෝකේ අපි දැනුම ලබා ගන්න ප්‍රධාන එකක් තමයි ශ්‍රවණය. අහුම්කන් දීම. ඒතර අහුම්කන් දීමෙන් තමයි අපි දැනුම ගන්නෙ. දෙවිවරු දැනුම ගන්නෙ ප්‍රධාන වශයෙන්ම ශ්‍රවණයෙන්. අහුම්කන් දීමෙන්. එතකොට අපි අහුම්කන් දීමෙන් නම් දැනුම ගන්නෙ අපිට අහන්න ලැබෙන්නේ අධර්මය නම් මොකද වෙන්නේ? අපි අධර්මයේ හිත පිහිටනවා. දෙවියන්ට අධර්මයේ හිත පිහිටනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි යමෙක් අධර්මයේ කියනවා නම් එයා දෙවියන්ටයි මිනිසුන්ටයි අහිත පිණිස පිළිපන් කෙනෙක්. එහෙනම් කල්යාණ මිත්‍රෙක් වෙනවා කියන කාරණේ ලේසි එකක් නෙවෙයි. ඒක දුර්ලභ එකක්. කල්යාණ මිත්‍රයා තමයි ජීවිත අවබෝධයට උවමනා කරන මූලිකම කාරණාව. ආන්ගේ කල්යාණ මිත්‍රයා බුදුරජාණන් වහන්සේ වදාළ කල්යාණ මිත්‍රයා තමයි ජීවිත අවබෝධයට උපකාර වෙන පළවෙනි කාරණාව. ඔබ යම් කිසි දේශයකට වැටිලා ඔබ විපතකටපත් වෙලා ඔබ දැන් වෛරයෙන් ඉන්නවා කියලා කෙනෙකුගෙන් පරිගන්න කෙනෙක් ඇවිල්ලා ඔබට සිය උපද්දවලා දෙනවා. ඕකේ පා කරන්න. ඔක අහිත පිණිස පවතිනවා. ඔක දුක් පිණිස පවතිනවා. ඔක අතාරින්න. කියලා ද්වේෂය ආදීනවා කියනවා. ඉවසීමේ ආනිසංශ කියනවා. මෛත්‍රී ආනිසංශ කියලා එයාගේ හිතින් ද්වේෂය බැහැර කරනවා. අන්න කවුද? කල්යාණ මිත්‍රයා. කෙනෙක් ඉන්නවා සීලේ පිටව ගන්න බැරි. එයාට උනන්දු කරනවා මේ සීලේ වටිනාකම කියලා. අන්න කල්යාණ මිත්‍රයා. කෙනෙක් ඉන්නවා අවබෝධයක් පිණිස කරුණ දැනගන්න ආසයි. එයාට ලැබෙන්නේ නැහැ. එයාට උදව් කරනවා. අන්න කල්යාණ මිත්‍රයා. ඒ කල්යාණ මිත්‍රයාගේ ඇසුරෙන්මයි මේ ලෝකේ යමෙක් සිල්වත් වුණා නම් සිල්වත් වෙලා තියෙන්නේ. යමෙක් සිහිනුවන උපදවාගෙන තියෙන නම් උපදවාගෙන තියෙන්නේ කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයයෙන්මයි. යමෙක් ධර්ම මාර්ගය දිනු කරලා තියෙනවා නම් දිනු කරලා තියෙන්නේ කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයයෙන්මයි. ඒ නිසා කල්යාණ මිත්‍ර ආශ්‍රය තමයි මේ ධර්ම මාර්ගයේ පළමුවෙනි කාරණාව. කල්යාණ මිත්‍රය ගැන තව ටිකක් කියන්න ඕනේ. අපි ගත්තොත් සමහර විට කල්යාණ මිත්‍රෙක් ඉන්න පුළුවන් වචනේ ගොරෝසුයි. වචනේ මිහිරි නෑ. නමුත් අර්ථ වශයෙන් සාරවත්. වචන මිහිරි තොඳුල් නිකන් මිහිරි රසවත් වචන කතා කරන්න පුළුවන් පාප මිත්‍රයෙකුට උනා. බැරිද? පුළුවන් අනේ කියලා අතගාලා
කතා කරන්න පුළුවන්. ඒකට අහු වෙනවා. සමහරට ටිකක් දැඩි වචනෙන් කතා කරන්න පුළුවන්. දැන් බුද්ධ දේශනා තියෙන්නේ නිදීනංව පවත්තාරං යම් පස්සේ වජ්ජ දස්සිනං නිග්ගයිහ වාදින් මේධාවී තාදිසං පණ්ඩිතං භජේ තාදිසං භජමානස්ස සෙය්‍යෝ හෝති න පාපියෝ. නිදීනංව පවත්තාරං සැඟවී තිබෙන දෙයක් නිදානයක් ගැන කියන කෙනෙක් වගේ. යම් පස්සේ වජ්ජ දස්සිනං තමන්ගේ අඩුපාඩු දැකලා නිග්ගහිය වාදී මේදාවි ඒකට නිගරු කොට කතා කරලා ගරහලා අවවාද කරන ප්‍රඥාවන්ත කෙනෙක් ඉන්නවා නම් තාදි සම්පණ්ඩිතන් බජේ අන්න ආශ්‍රය කරන්න කියනවා යාව. ඒකට කමන්නේ නැහැ කියනවා. බැන්න සෙර දැම්ම කියලා හිතන්න එපා කියනවා. යාව ඇසුරු කරන්න කියනවා. එයා තමයි කියනවා Tamanට පිහිට වෙන්නේ. තාදිසම් බජමානස්ස ඉබඳු එක්කෙනෙක් ඇසුරු කරන කෙනාට සෙය්‍යෝ හෝති Tamanට යහපතක්මයි වෙන්නේ න පාපියෝ අයහපතක් වෙන්නේ. බොහෝ දෙනෙකුට කල්යාණ මිත්‍ර අඳුනගන්න බැරි තැනක් ඔන්නෝතන. ඒ කියන්නේ මේ දැන් ගොඩක් හිතන් ඉන්නේ කල්යාණ මිත්‍ර කියන්නේ නිකන් ලන්ද බොල්ලද ආදර බස් කතා කරන හුරතල් බස් කතා කරන තමන්ව නලවන කෙනෙක් කියලා. එතකොට මේ තමන්ව නලවන කෙනෙක් නෙමෙයි කල්යාණ මිත්‍රයා. කල්යාණ මිත්‍රයා මොකද කරන්නේ? ඇත්ත తත්වේ පැහැදිලි කරලා දෙනවා. මිනිස්යන් හැටියට අපි එච්චර ඒක අල්ලන්න දියුණුමදි. අපි අල්ලන්නේ ඒක නෙමෙයි. ලේසියෙන් කවුරුහරි නලවනවා නම් අපි කැමති මොකද්ද? ඒ නැලවිල්ල තමයි. ආදරයෙන් කතා කරනවා නම් අපි කැමති වෙන්නේ ඒ ආදරයෙන් කතා කිරීම මිසක් අර්ථයෙන් නුවණින් විමසීම නෙවෙයි. අර්ථයෙන් නුවණින් විමසන්න ගත්තොත් අර තරවටු කරලා යහපතේ යොදවන එක්කිනා ශ්‍රේෂ්ඨයි. මිහිරි වචන කතා කරලා පාඩුවේ ඉන්න කෙනාට වඩා. මිහිරි වචන කතා කරලා පාඩුවේ ඉන්න කෙනාට වඩා තරවටු කරලා යහපතේ යොදවන එක්කිනා ශ්‍රේෂ්ඨයි. අන්‍ය බදු කෙනෙක් ආශ්‍රය කරන්න කියනවා. අපේ හිතේ ස්වභාවය මොකද්ද? කොච්චර ලස්සන වචන මිහිරි වචන කතා කරලා බැරි වෙලාවත් සැර වචනයක් කතා කළොත් අර සැර වචනේ අල්ල ගන්නවා. අර හොඳ වචන ටික ඔක්කොම අයින් කරලා දානවා. එතකොට කල්යාණ මිත්‍රයා අයින් වෙලා යනවා යාගෙන්. කල්යාණ මිත්‍ර හොයාගන්නේ එහෙම නෙමෙයි. අවවාදී අර්ථය මෙනෙහි කළා. මට මෙහෙම කතා කළා. මට මේක කොච්චර දුරට හිතසුව පිණිස පවතීද? මේක මට සීලයට උපකාර වෙනවා. මේක මට দমনය වෙන්න උපකාර වෙනවා. මේක මගේ යහපතට උපකාර වෙනවා. එතකොට බලන්න කල්යාණ මිත්‍රය හරියට අඳුනා ගන්න පුළුවන් වෙන්නේ යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනෙකුට විතරයි. යෝනිසෝ මනසිකාරයේ නැත්තම් කල්යාණ මිත්‍රය අඳුනා ගන්න පුළුවන්කම නැහැ. කල්යාණ මිත්‍රය අඳුනාගන්නේ යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනා. බුදුරජාණන් වහන්සේ අඳුනා ගන්න බැරි ගැච්ච හැටි නැද්ද? සාරිපුත්ත මොග්ගල්ලාන මහා කස්සප ආදී රහතන් වහන්සේලා අඳුන ගන්න බැරි අයත් හිටියා. ඒ නිසා කල්යාණ මිත්‍රය අඳුන ගන්න අපිට ඕන කරනවා ප්‍රඥාව. නෝනින් මෙනෙහි කිරීම අපිට ඕන කරනවා. ඒ නිසා කල්යාණ මිත්‍රයා සිටීම අපේ ජීවිතවලට ලැබෙන විශාල ලාභයක්. දෙවනි කරුණ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීලය. දෙවෙනි කරුණ මොකද්ද? මේ ධර්ම මාර්ගය අනුගමනය කරන්න උපකාර වෙන දෙවෙනි කාරණේ සීලය. එහෙනම් කල්යාණ මිත්‍රයා ආශ්‍රයයට හම්බ වුණා නම් කෙනෙකුට එයා දුස්සීල බවින් ගොඩ එනවා. කල්යාණ මිත්‍රයා ආශ්‍රය කරන එකේ ප්‍රතිඵලය මොකද්ද? දුස්සීල බවින් ගොඩට එනවා. එයා සීලවන්ත වෙනවා. කල්යාණ මිත්‍රයා අසුරු කරන්න පටන් ගත්තොත් සතුන් මර හිටපු කෙනාට මොකද වෙන්නේ? සතුන් මැරීම අත්හරිනවා. සොරකම් කරපු එක්කෙනා සොරකම් කිරීම අත්හරිනවා. කාමිත්‍යාචාරී වෙච්ච එක්කෙනා කාමිත්‍යාචාරී වීම අත්හරිනවා. වැරදි වැඩ කරපු එක්කෙනා වැරදි වැඩ කිරීම අත්හරිනවා. බිබී හිටපු එක්කෙනා බීම අත්හරිනවා. බොරුවෙන් රවටපු එක්කෙනා ඒ බොරුව අත්හරිනවා. කේලංකයක හිටපු එක්කෙනා කේලම අත්හරිනවා. අනුන්ට නිന്ദා පහස කර කර හිටපු එක්කෙනා ඒක අත්හරිනවා. නිස්සරු දේවල් දොඩ දොඩා හිටපු එක්කෙනා ඒක අත්හරිනවා. මොකක්ද උනේ යාට? පළවෙනි දේ කය සංවර වුණා, වචනේ සංවර වුණා. මේක තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ලැබෙන දේ. මේක බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්ම මාර්ගයේ දියුණු වෙන්න තියෙන කාරණාවක්. ඉතින් මේ
සිල්වත් වෙන්න උවමනා කරනවා අපිට කටින් කිව්වට අපිට ඕන කරන ලොකු මානසික වීරියක්. ලොකු මානසික වීරියක් ඕනේ. ඉන්ද්‍රිය දමනයක් ඕනේ. ඉන්ද්‍රිය සංවරයක් ඕනේ. මේ සීලේ පිළිටන්නට. ඉතින් මේක පුළුවන් කරන්න ගිහිගෙවල් වලට පේ හරියට. දැන් අර එක තැනක තියෙන්නේ අර සූත්‍රයක් මට හම්බුණා පුරාණ සිද්ධාර්ථ කියන ඒ දෙන්නගේ එක්කෙනෙක්. එයාගේ ධර්මාර්ගය දිනු කළා මේ මාර්ගඵලලාභී ගිහි ශ්‍රාවකයෙක්. කියනවා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මං හරි අමාරු රස්සාවක් කියන කලේ. හරි අමාරු කියන මගේ රස්සාව. මොකක්ද යාගේ රස්සාව? අර බිම්බිසාර රජුරුවන්ගේ ඉන්න අන්තපුරේ ඉන්න බිසෝන් වහන්සේලා ඇතා පිට නංවන එකත් ඇතාගේ පිටින් බස්සන එකත් කියන ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ ඒ බිසෝන් වහන්සේලා ඒ පින්වත් නැගණිවරුන් මං අතින් අල්ලගෙන ගිහලා නග්ගන්න කියනවා. අතින් අල්ලනකොට හරි සිනිදුයි කියනවා. 100ක් වරක් පෙළු පුළුන් වගේ කියන මගේ අතට අහු වෙන්නේ. ස්වාමීනි මේ පින්වත් නැගෙනවරු මට ලං වෙද්දි මේ ඒ සුවඳ කරඬුවක මූඩි ඇරියා වගේ කියනවා. සුවඳ කරඬුවක වැවුම් ඇරියා වගේ කියන සුවඳ. ස්වාමීනි මම මොකද්ද රස්සාව? මං ඒගොල්ලන්ව අතා පිට නග්ගෝනවා. අතා පිටින් බස්සෝනවා. මගේ හිතේ මම ඒ එක්කෙනෙක් ගැනවත් රාගසිතක් ඇති කරගත්තේ නැහැ. මං ස්වාමීනි මගේ රස්සාවත් කළා. මම මගේ හිතත් රැකගත්තා කියනවා. මම දුර්ලභ දෙයක් කළා කියනවා. දුෂ්කර දෙයක් කළා කියනවා. දැන් මේ පැවිදි කෙනෙක් ගැනද මේ කියන්නේ? ගිහි කෙනෙක් ගැන කියන්නේ. ඉතින් මේක තමයි මාන් කල්යාණ මිත්‍ර බුදුරජාණන් වහන්සේ නැමැති මේ තුන්ලොව යහපත් කරන්න පහළ වුණු පරම පූජනීය කල්යාණ මිත්‍රයන් වහන්සේ තමයි මේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇසුරු කිරීමෙන් ඒවයි බිහි වුණේ. ඉතින් මේ සීලය සමාදන් වෙච්ච කෙනා දැන් ගිහි කෙනෙකුට නම් සීලය මොකද්ද? පංච සීලය. සාමණේර ස්වාමීන් වහන්සේ නමකට නම් දස සීලය. උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට නම් උපසම්පදා සීලය. ආන්ගේ සීලේදී ආචාර ගෝචර සම්පන්නෝ බොහෝම ඇවතුම් පැවතුම් ගැන ඒ කියන්නේ සංවර සීලී සාන්ත කෙනෙක්. අනුමත්තීසු වජ්ජේසු බය දස්සාවි. පුංචි වරදෙත් බය දකිනවා. එයා ශික්ෂාව සමාදන් වෙලා ඉන්න මේ කාරණේ අවබෝධයට උපකාර වන්නා වූ දෙයක්. ආන් ඒකෙන් අවබෝධයට උවමනා කරන ගුණධර්ම වැඩෙනවා කියනවා. එතකොට අවබෝධයට උවමනා කරන ගුණධර්ම වැඩෙනවා පළවෙනි කාරණේ. මොකද්ද? කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය. අවබෝධයට උවමනා කරන ගුණධර්ම වැඩෙනවා දෙවෙනි කාරණේ. මොකද්ද? සීලය. තුන්වෙනි කාරණේ කියනවා අවබෝධයට උවමනා කරන ගුණධර්ම වැඩින්න නම් මෙන්න මේ කතා නිතර අහන්න ලැබෙන්න ඕන කියනවා. ආபிසල්ලේඛිකා මේ කෙලස් ගැලවිලා යන කතා. චේතෝ විවරණ සප්පාය සිත පිරිසිදු කරන්න හේතු වෙන. කෙලස් ගැලවී යන සිත පිරිසිදු කරන්න හේතු වෙන දේවල් මොනවද? අප්පිච්ච කතා. අවුදී අපි කතා කරේ. අල්පේච්ච වන්නේ කොහොමද? අල්පේච්ච වන්නේ අල්ප ඉච්ඡා. ඔව් කැමැතිදී අඩු කැමැත්තක්. අල්පේච්ච වන්නේ කොහොමද කියන එක ගැන කතා කරනවා කියලා. කොහොමද අල්පේච්ච වන්නේ? තමන්ගේ ගුණධර්ම ප්‍රකට නොකර ඉන්නවා. අල්පේච්ච භාවය පිළිබඳ කතා. සන්තුට්ටි කතා. ලද දෙයින් සතුටු වෙලා වාසය කරනවා. පවිවේක කතා. හුදකලාවේ ඇලුණු සිතින් වාසය කරනවා. අසංසග්ග කතා. බාහිර ලෝකයේ සමග එක් නොවි වාසය කරනවා. විරියාරම්භ කතා. වීරිය උපද්දවා ගැනීම ගැන කතා කරනවා. සීල කතා. සීලේ දියුණු කිරීම ගැන කතා කරනවා. සමාධි කතා. චිත්ත සමාධිය ඇති වෙන දේ ගැන කතා කරනවා. පඤ්ඤා කතා. විදර්ශනාව ස්කන්ධ ධාතු ආයතන ගැන කතා කරනවා. විමුක්ති කතා. නිකලෙස් වීම ගැන කතා කරනවා. විමුක්ති ඥාන දර්ශන කතා. නිකලෙස් වුණ කෙනා තුළ තියෙන අවබෝධය ගැන කතා කරනවා. මේ වගේ කතා නිතර අහන්න ලැබෙනවා කියන්නේ.
ආන්න ඒ කාරණේ මේ ධර්මාභෝධී වැඩෙන්න හේතුවක්. ධර්මාභෝධී වැඩෙන්න හේතුවක්. ඒතකොට ධර්මාභෝධී වැඩෙන්න හේතු වන්නේ මේ කතා 10. මේවට මොන කතාවද කියන්නේ? දස කතා. මේවා නිතර කතා කිරීම. අපි නිතර මේ ලෝකේ ගැන දැන් සාමාන්‍ය බුදුරජාණන් වහන්සේගේ කාලේ වුණත් වීරිය මදිව එම්මෙන් අහුවෙලා පාර පිටපයින්නවා. බුදුරජාණන් වහන්සේ කාලේ සමහර අවස්ථාවක් තියෙනවා භික්ෂුන් වහන්සේලා කතා කර කර ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ එතනට වැඩලා අහනවා මහණෙනි මොනවද මේ කතා කරන්නේ ස්වාමීනි අපි කතා කළේ කොසල් රජුරුවන්ගේ මාලිගාව ගැන කියනවා. අපි කතා වුණේ මේ භික්ෂුන් වහන්සේලාගේ සැප ගැන. ඉතින් කියන්නේ මහණෙනි ශ්‍රද්ධාවෙන් මහාන වෙච්ච ඔබ ඕවා කතා කරන්න එපා. ඕවා කතා කරන්න එපා නරකයි. ඔබ කතා කරන්න කියනවා දුක නම් වූ ආර්ය සත්‍යය ගැන. දුක හටගන්න හේතු වෙච්ච සමුදය නම් වූ ආර්ය සත්‍යය ගැන. දුක්ඛ නිරෝධය නම් වූ ආර්ය සත්‍ය ගැන. ආර්ය ශ්‍රාංගික මාර්ගය ගැන. මේව ගැන කතා කරන්න කියනවා. අනිත්‍යව කතා කරන්න එපා කිව්වා. නමුත් අපිට සාමාන්‍යයෙන් නිතර නිතර ලෝකෙ ලැබෙන්නේ මේ කතාව. මේක තමයි අහන්න ලැබෙන්නේ. හරීම දුර්ලභයි. ඔබ කියන්න බලන්න ඔබේ ජීවිතය තුළ මේ දස කතාද නිරතුරුවෙන් අහන්න ලැබෙන්නේ දෙතිස් කතාද? දෙතිස් කතාමයි අහන්න ලැබෙන්නේ. පිටුල මේ නැති කෙලෙස් ඇති කරනවා. නැති ප්‍රශ්න ඇති කරනවා. නැති අසහන ඇති කරනවා. නැති දේවල් ඔළුවට වැටෙනවා. මේ දෙතිස් කතාවෙන්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ දස කතා අහන්න ලැබීම අවබෝධයට උවමනා කරන ප්‍රධාන දෙයක්. අවබෝධයට උවමනා කරන විශේෂ දෙයක්. ඒ දස කතාව තුල තමයි ඉස්සර බුදුරජාණන් වහන්සේගේ කාලේ භික්ෂුන් වහන්සේලා බොහෝම ධර්මය අහනවා. ඒ ශ්‍රාවක පිරිසුත් ධර්මය අහනවා. එක තැනක තියෙනවා මම දැක්ක චිත්ත ගෘහපති කියනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මම ධර්මය අහන්න යනවා. ස්වාමින් වහන්සේලා ධර්ම දේශනා නොකරද්දී ඒ වෙලාවේ ඒ කාලේ ස්වාමීන් වහන්සේලාගෙන් අවසර අරගෙන මා ස්වාමින් වහන්සේලාත් එක්ක ධර්මයේ කතා කරනවා. මම කියනවා ධර්මයේ. එතකොට බලන්න මෙතන තිබිලා තියෙනවා ධර්මයේ කතා කිරීමේදී භික්ෂුන් වහන්සේලාත් ධර්මයේ කතා කරනවා. ඊළඟට ගිහි පින්වතුනොත් ධර්මයේ කතා කරනවා. එතකොට ඒක ස්වාමීන් වහන්සේලාත් අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා ඒක ධර්ම කතාව අනුමෝදන් වෙනවා. එතකොට මේ වගේ එකක් තමයි බුදුරජාණන් වහන්සේගේ කාලේ තිබුණේ. ඒ හැම එකකින්ම රුකුල් ලැබුණේ මොන කතාවද? දස කතාවටයි. ඒ දස කතා නිරතුරුවම අහන්න ලැබෙන්න ඕනේ. අහන්න ලැබෙනකොට නිතර නිතර අහන්න ලැබෙනකොට මොකද වෙන්නේ? අර මහිච්ඡතාවය යා තුල නැති වෙලා අල්පේච්ඡතාවය ඇති වෙනවා. දැන් ගුණධර්ම ප්‍රදර්ශනය කරන එක යා කර කර හිටියානම් අල්පේච්ඡතාවය ගැන අහපු ගමන් මොකද වෙන්නේ? ඒ ටික යා අයින් කරගෙන මාව අන් අය ගුණධර්ම වැඩුණු කෙනෙක් වශයෙන් මාව දකීවා කියලා හිතාගෙන ඇවිදින්නේ. අන් අය මාව විශේෂ කෙනෙක් වශයෙන් දකීවා කියලා හිතලා එයා ජීවිතේ හැඩගස්ස ගන්නෑ. එයා හිතන්නේ කොහොමද? මාගේ මේ ගුණධර්ම අන් අයට ප්‍රකට නොවේවා. මා තුළ තියෙන ගුණධර්ම මා සදා පමණක්ම පවතිවා. එයා සාමාන්‍ය කෙනෙක් වශයෙන් ඉන්නවා. ආන්නේක මොකද්ද? අල්පේච්ඡතාවේ. අල්පේච්ඡතාවේ ඇති වෙන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපේක්ෂා නොකිරීම මත. අන්නේ අල්පේච්ඡතාවේ තමයි ජීවිතේ අවබෝධයක් කරා යන්න උපකාර වන්නා වූ තුන්වෙනි කාරණාව. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා භික්ෂුවට මේ ධර්ම මාර්ගයට උපකාර වන්නා වූ උදව් කරන්නා වූ සතරවැනි කාරණාව තමයි ආරද්ධ විරිය. පටන්ගත් වීරිය. කොහොමද පටන්ගත් වීරිය? පටන්ගත් වීරිය කියන්නේ හැමතිස්සෙම සූදානම්ෙන් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ආරද්ධ විරිය ගැන හරි ලස්සන විස්තරයක් කරනවා භික්ෂුන් වහන්සේලාට. කියන මහණෙනි ඔබ සක්මන් කර කර ඉන්නකොට ඔබ තුල අකුසල් හටගත්තොත් එකපාරට අඳුන ගන්න කියනවා. සක්මන් කර කර ඉඳෙද්දී අකුසල් හටගත්තොත් අඳුනගෙන සක්මනේදී මේ අකුසල් ප්‍රහාණය කරන්න ඒක වාඩි වෙන්න ගෙනියන්න එපා කියනවා.
වාඩි වෙලා ඉඳිද්දී ඔබ තුල අකුසල් හටගත්තොත් ඒ වාඩි වෙලා සිටිද්දි මේක ප්‍රහාණය කරන්න ඒක නැගිටලා ගෙනියන්න එපා කියනවා. හිටගෙන ඉඳිද්දී ඔබ තුල අකුසල් හටගත්තොත් ඒ හිටගෙන ඉන්න ඉරියව්වේම ඒක ප්‍රහාණය කරන්න ඒක සක්මනට ගෙනියන්න එපා කියනවා. හාන්සි වෙලා ඉන්න වෙලාවට ඔබ තුල අකුසල් හටගත්තොත් හාන්සි වෙලා ඉඳිද්දි මේ අකුසල් ප්‍රහාණය කරන්න ඒක වාඩි වෙනකොට ගන්න එපා කියනවා. එහෙනම් මෙයාට මොකද්ද තියෙන්න ඕනේ? හැම තිස්සෙම සූදානමින් ඉන්න ඕනේ. කල්පනාවෙන් ඉන්න ඕනේ. අවධානයෙන් ඉන්න ඕනේ Tamanගේ සිත ගැන. හැම තිස්සෙම අවධානයෙන් අන්න එතනට එන්න එක තමයි අපි මහන්සියෙන් කරගත යුත්තේ. වීරියකින් උත්සාහයකින් කරගත යුත්තේ හැම තිස්සෙම හොඳ 100කට එන එක. එතකොට අපි එක ඉරියව්වෙම ඒ අකුසලේ ඉවර වෙලා යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඒක කරන්න ඕනේ. අකුසල් ප්‍රහාණය කිරීමට, කුසල් උපදවා ගැනීමට. සාමාන්‍යයෙන් අපේ මේ ජීවිතවල වයස අඩු වෙන්න වයස මෝරන්න මේ ලෝකේ අරමුණු වැඩි වෙන්න මොකද වෙලා තියෙන්නේ? අපේ මනසේ ඒ ගුණධර්ම වල හීන වෙනවා. දැන් අපි ගත්තොත් ඔන්න දැන් වර්තමානයේ තියෙනවනේ ගෝලීකරණය. ගෝලීකරණය කියන්නේ දැන් ඉස්සර වගේ නෙමෙයි. ලෝකේ ලං කරලා දීලානේ. ලෝකේ ලං කරලා දීලා. දැන් ටීවී එකකින් ලං වෙලා තියෙනවා ලෝකේ. ඊළඟට ටෙලිෆෝන් එකෙන් ලෝකේ ලං වෙලා තියෙනවා. මේ ලෝකේ ලං වුණෙන් අපිට මොකද්ද උනේ? ලෝකේ ලං වුණා කියන මොනවද ලං වුනේ? කුණු ගොඩවල් ටික ලෝකේ තියෙන. ලෝකේ තියෙන ඊර්ෂියාව, ක්‍රෝධය, රාගය, වෛරය මේ සියලුම හිස් නිස්සාර දේවල්. ලෝකේ නිස්සාර දේවල් ලං වුණා මිසක් සරුදයක් ලං වුණාද? සරුදයක් නෑ ලෝකේ. ලෝකේ සරුදයක් තිබ්බනම් ඒව එන්න ඉපෑ ලැබෙන්න ඉපෑ අපිට නේ. අපිට හැමතිස්සෙම මේ ලෝකේ බලද්දි ටීවී බලද්දි රේඩියෝ අහද්දි පොත්පත් බලද්දි යාළුවෝ ඇසුරු කරද්දි කඩේ පිළ යද්දි හැමතිස්සෙම අපිට පේන්නේ මොකද්ද? ඇඳපන් ලස්සන්ට. කාපන්. විනෝද වේ. ඔයිට අමතර මොකුත් තියනවද? කිසි දෙයක් නැහැ. ඒ සඳහා මොකද කරන්න ඕනේ? එක කාලවල වලට බටහිර රටවලින් එක දේවල් පුරුදු කරලා ගෙන මේ කාම ලෝකෙ හැටි. බුදුරජාණන් වහන්සේ කාලෙත් මේ වගේ තමයි. කොටසක් හිටියා මේකටම ලෑස්ති වෙලා මේ කාම ලෝකෙ හැටි. නමුත් ඒ කාලේ විශේෂත්වය මොකද? ඒ කාලේ ඒ වගේම කොටසක් හිටියා විමුක්තියක් සොයන. ජීවිත ආબોධයක් සොයන විශාල පිරිසක් ඒ සමාජයේ හිටියා. ඊළඟට ඒ සමාජයේ විශේෂත්වය තමයි සිහිනුවන හොඳට තියෙනවා. වීරිය හොඳට වීරිය තියෙනවා. දැන් අර තීරි ගාථා බැලුවම පේනවා සමහර තෙරණින් වහන්සේලාට චිත්ත සමාධිය ඇති වෙන්නේ නැහැ. භාවනා කරනවා අධික වීරියක් අරගෙන හිතනවා මම නැගිටින්නේ නැහැ. මම මේ චිත්ත සමාධිය දියුණු කරනකම් මිසක් කියලා. එහෙම කියලා පළඟක් බැඳගෙන වාඩි වෙනවා. ඉතින් ඒ තෙරණින් වහන්සේලා කියනවා එහෙම කළා දවස් 7කින් කියනවා පළඟ ලෙහිවි. ඒක ඉරියව්වේ දවස් 7 භාවනා කරලා තියෙනවා. මේ වෙනකොට අපිට හරියට පැයක් වාඩි වෙලා ඉන්න අමාරුයි. ඒතර බලන්න මේ කොයිතරම් අපේ ජීවිතවල ආධ්‍යාත්මික කුසලතාවල පිරිහීමක් දකින්න ලැබෙනවාද? ඒ වීරියේ හීනකමක් දකින්න ලැබෙනවාද? සිහිනුවනේ මදකමක් අඩුකමක් දකින්න ලැබෙනවාද? මේ නිසා මෙවැනි යුගයක අපි විශාල කියන්නේ මහා කැපකිරීමක්, මහා නුවණක්, කල්පනාවක් අපිට උවමනා වෙනවා. මොකද හේතුව අපි විසින් මේක දිනු කරගත්තේ නැත්තම්. දැන් ඔන්න අපි සාමාන්‍යයෙන් ගමු මෙහෙම එකක්. අපි ඔන්න අලුත් භාණ්ඩයක් මොනවා හරි අලුත් නිෂ්පාදනයක් අපි අරගෙන ආවා. මේකට තියෙනවා ගැරන්ටියක්. වගකීමක් නේ. අපිට මේකට වගකීම තියෙන අවුරුදු 2ක්. අවුරුදු 2ක් ඇතුළත ඒක පරිස්සමෙන් පාවිච්චි කරන්න පුළුවන් කියන එක. මේ වගේ මනුස්ස ලෝකයේ තුල මනුස්ස ලෝකයේ අපිට තියෙන ගැරන්ටියක්. ගැරන්ටිය තමයි අපි කර්මානුරූප ගෙනාපු ආයුෂ. වයසට යන්න මොකද වෙන්නේ? අපි ගෙනාපු ආයුෂ ගෙවෙනවා. වයසට යන්න අපේ පින ඉවර වෙනවා. ඒතර අපේ පින ඉවර වෙලා ආයුෂ ඉවර වෙනවා.
ආයුෂ ඉවරලා පින ඉවර වෙනකොට අපි අලුතෙන් ප්‍රබල පින් රැස් කරගෙන නැත්තම් ඕනෑම කෙනෙකුට අපිව ගුදුරු කරන්න පුළුවන්. මෙන්න මේකයි ගොඩාක් වයසට යනකොට අමනුෂ්‍යෝ විසින් ඒගොල්ලන්ව යටත් කරන්නේ. මොකද ඒගොල්ලන්ගේ පින ඉවර වෙලා. අලුතෙන් පිනක් බලවත් රැස් කළක් නැහැ. අලුතෙන් පිනක් බලවත් රැස් කළොත් දැන් ධර්මයට ඇවිල්ලා හොඳට තිසරණේ පිළිහිටලා ආරද්ධ විරිය ඇතුව අකුසල් දුරු කරලා කුසල් වඩලා පින් රැස් කළා තිබ්බනම් අන්න දෙවියන් අතරට යන්න යාගේ පින රැස් වෙලා තියෙනවා. එතකොට මේ පින් බලය නිසා එයාට දෙවිවරු ලං වෙනවා. දෙවිවරු ලං වෙනකොට අමනුෂ්‍ය ටික ඈත් වෙනවා. ආන් එයා සුගතිය යනවා. පින ඉවර නම් මොකද වෙන්නේ? වයසට යනකොට පින ඉවර නම් මෙයා කාලා බීලා විනෝදෙන් ඉඳි හිටියා පින ඉවරයි. අන්න අමනුෂ්‍ය පේන්න ගන්නවා. ලං වෙනවා. දැන් වීරියක් වඩලා නැහැ. වීරියක් නැහැ. කලණ මිත්‍රයෝ හම්බුන්නේ නැහැ. සීලයක පිළිතලා නැහැ. දස කතා අහලා නැහැ. ප්‍රඥාව නැහැ. එතකොට මොකද වෙන්නේ? අර හීන වීරිය තියෙන පුද්ගලයා, කුසීත පුද්ගලයා, පින ඉවර වෙච්ච පුද්ගලයා ළඟට එනවා අමනුෂ්‍ය. අමනුෂ්‍ය ළඟට වෙලා මොකද කරන්නේ? අඬ ගහගෙන එක්කන් යනවා. ගිහිල්ලා පෙරේතයන් අතර ගිහලා උපදිනවා. සාමාන්‍යයෙන් මට තේරෙන හැටියට නම් මේ යුගයේ රුක්ෂ දේවතාවෙකුගෙන් ඉහළට ලේසියෙන් කෙනෙක් යන්නේ. ගොඩාක් පින් කරපු කෙනෙක් වැඩි වුණොත් රුක් දෙවියෙක් වෙයි. ඇයි ඒ පින එච්චරටම පින දුර්වලයි. පින දුර්වලයි. ඉතින් මේ නිසා පින දුර්වල වෙලා තියෙන්නේ අපේ තියෙන මේ අපේ මිනිස් ලෝකයේ තියෙන දුර්වලකම නිසා නෙමෙයි. කල්යාණ මිත්‍රයන් නැති නිසා. කල්යාණ මිත්‍රයෝ ඇති වුණාම පින දියුණු වෙලා එනවා. බුදුරජාණන් වහන්සේගෙන් දවසක් අහනවා එක්කෙනෙක් ඇවිල්ලා බ්‍රාහ්මණෙක් මිනිසෙක් ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් දේශනා කරනවා මේ මිනිස්යන්ට මේ හිත දියුණු කරන්න පුළුවන් කියලා. හිත දියුණු කරලා මේ හිත පිරිසිදු කරලා නිකලෙස් වෙන්න පුළුවන් කියලා දේශනා කරනවා. ඉතින් මේක සියලු ආගම් වල කරන්න පුළුවන්ද? හැමෝටම නිවන් අවබෝධ කරන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ වදාලා බෑ. හැමෝටම බෑ කිව්වා. හැම ආගමකම මේක කරන්න බෑ කිව්වා. මේක කරන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය ඕනේ කිව්වා. ඊට පස්සේ යා කියනවා එහෙනම් ස්වාමීනි අනිත් ආගම් වලට නිවනක් නැහැ. ඊළඟට ඔබ වහන්සේ දේශනා කරනවා මේ දෙවියන් අතර උපදින එකක් ගැන, සුගතිය ගැන. එතකොට මේ අනිත් ආගම් වල අයත් පුළුවන් ද දෙවියන් අතර උපදින්න? බුදුරජාණන් වහන්සේ කියනවා පින්වත මම දැන් කල්ප 91ක් මම දැන් ආපස්සට මේ වෙලාවේ බලනවා දෙවියන් අතරට කී දෙනෙක් ගිහින් ඉන්නවද? අනිත් ආගම් වල අය කී දෙනෙක් දෙවියන් අතරට ගිහින් ඉන්නවද කියලා මම දැන් කල්ප 91ක් ආපස්සට බලද්දි මට පේනවා එක්කෙනෙක් ගිහින් ඉන්නවා. හැබැයි එයා කර්මඵල විශ්වාස කරපු එක්කෙනෙක් කියනවා. එතකොට බලන්න දැන් අපි කියන කාරණා කොච්චර අපිට මේ ඇත්තද? නමුත් පේන්නේ මිනිස්සුන්ට හිතෙන්නේ කොහමද? ඔන්න අපි මනුස්ස ලෝකේ ඉන්නවා. ආයෙමත් අපිට මනුස්ස ලෝකෙට එන්න ලේසියෙම පුළුවන්. ආයෙ ලේසියෙන් මනුස්සයෙක් වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. කල්ප ගානක් සමහර විට දුගතිය. මේ නිසා ආරද්ධ විරිය කියන එක අපිට බොහොම උපකාර වෙනවා අපේ ජීවිතේ දියුණු කර ගැනීමට. අකුසල් දුරු කර ගැනීමට. ඉතින් මේක කරන්න බෑ නේද 100 නැතුව? කවදාවත් කරන්න බෑ 100 නැතුව. කවදාවත් කරන්න බෑ හොඳ කල්පනාවේ වර්තමානයේ ඉන්නේ නැතුව. වර්තමානයේ ජීවත් වෙන කෙනෙකුට තමයි මේව කරන්න පුළුවන්. අනාගතයේ සීනමවන කෙනෙකුට මේක බෑ. අතීතය ගැන හිත වැළපි ඉන්න කෙනෙකුට බෑ. අයියස් අතහැරලානේ 100. අතීතය ගැන හිත ශෝක කර නම් ඉන්නේ. මේ වර්තමානයේ වෙන දේ ආ දන්නේ නෑනේ. අනාගතයේ සීනමවන නම් ඉන්නේ වර්තමානයේ පිරිහීම එයා දකිනවද? වර්තමානයේ පිරිහිනවනම් හෝ දියුණු වෙනවා නම් දියුණු හෝ දකින්නේ වර්තමානයේ තුල ජීවිතේ පවත්වන එක්කෙනා. ඒ නිසා එයා තමයි වීරිය කරන හැමතිස්සෙම වීරිය කරන වර්තමානයේ පිරිසිදු හිතක් පවත්වන. බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා මහණෙනි දැන් ඔන්න කරුණු කීයක් කිව්වද? 4යි. පළවෙනි එක මොකද්ද? කල්යාණ මිත්‍රයා ඇසුරු කිරීම. 2 සිල්වත් බව. 3 දස කථා නිතර අහන්න ලැබීම. 4
පටන්ගත් වීරිය තිබීම. පහ ප්‍රඥාව. පහ මොකද්ද? ප්‍රඥාව. මේ කියන දේවල් වලින් දැන් බලන්න කල්යාණ මිත්‍රය බාහිර එකක්. සීලය තමා ඇති කරගන්න ඕන එකක්. දසකතා බාහිර එකක්. වීරිය තමා ඇති කරගන්න තියෙන්නේ. ප්‍රඥාව තමා ඇති කරගන්න තියෙන්නේ. ඒකට බාහිර දෙකයි තියෙන්නේ. කල්යාණ මිත්‍ර ආශ්‍රයයි දසකතාවයි. තුනක් තියෙනවා තමා ඇති කරගන්න ඕනේ. මොනවද? සීලයයි ආරද්ධ විරියයි ප්‍රඥාවයි. මේව බාහිර කෙනෙකුට ඇති කරලා දෙන්න බෑ. ඒවා තමා විසින්ම ඇති කරගන්න ඕනේ. ප්‍රඥාව ඇති කර ගැනීම ගැන බුදුරජාණන් වහන්සේ පුදුම විදියට හරියට වර්ණනා කරලා තියෙනවා. උන්වහන්සේ දේශනා කළා පඤ්ඤා නරාණං රතන. ප්‍රඥාව තමයි කියනවා මිනිස්යන්ට තියෙන ලොකුම මාණික්කය. පඤ්ඤා අනුත්තර ආභහ. ප්‍රඥාව තමයි කියනවා ලෝකයේ තිබෙන උත්තරීතර ආලෝකය. පඤ්ඤායේ පරිසුද්ධති. ප්‍රඥාවෙන් තමයි කියනවා මිනිසුන් පිරිසිදු වන්නේ. පිරිසිදු වන්නේ වෙන කිසිම දෙයකින් අපි කොච්චර නෑවත්. මේ නානවා මේ දාඩි දානවා. මේ දත් මදිනවා මේ ගඳයි. එහෙම නෙනේ. මේ වැසිකිලි ගියාම මේ හොදන්නම ආය යන්න ඕනේ. එහෙම නැද්ද? මේක පිරිසිදු කරලා ඉවර කරන්න බෑ. මේකෙන් හැමතිස්සෙම ජරාව පිට වෙනවා. නමුත් මේ ජීවිතේ පිරිසිදු කරන්න පුළුවන්. පඤ්ඤාය පරිසුද්ධති. ප්‍රඥාවෙන් පිරිසිදු වේ. ප්‍රඥාව තියෙන කෙනාට පුළුවන් කරන දැන් අර 100 කෙනෙක් හිටියා බුදුරජාන් වහන්සේ කාලේ. ඉතින් හරියට ඒ කාලේ ප්‍රසිද්ධයිනේ මොකද්ද? වතුර නාලා වතුර නෑවම පව් හේදිනවා. පව් හේදිනවා. අදත් විශ්වාස කරනවානේ මිනිස්සු ඒකනේ. අර ජනවාරි මාසේ වතුර නෑව කෝටි 2ක් මිලියන 20ක්. ඉතින් බලන්න මේ හේතුව පව් හේතුණා කියලා හිතන් ඉන්නේ. 100 කෙනෙක්ට සීතලේ ගැහිගෙන දැන් 100ගේ හක්ක එකට හැප්පෙනවා සීතලට. 100කින් නාලා ගිහිල්ලා දැන් තට්ට ගා ඉන්න හේවුල විවුල. බුදුරජාන් වහන්සේ 100 ළඟට ගියා. 100 මොකෝ මේ හිමිදිරි උදෑසන මේ හීතලේ තට්ට ගා විවුල මොකෝ මේ කියලා ඇහුවා. 100 කිව්වා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මම මේ පව් හේදුවා. 100 මේ හේදුවේ කවදා කිරිච්ච පව්ද කියලා ඇහුවා. 100 කිව්වා ස්වාමිනී මම මේ හේදුවේ ඊයේ කරපු පව්. 100 එතකොට ඊයේ 100 පව් නොකළොත් ඊයේ 100 පව් කළේ නැත්තම් අන්න 100ට ඇස්සරුණා. 100 කල්පනා කළා ඇත්තනේ නම් ඊයේ පව් කළේ නැත්තම් අද හොදන්න මොකුත් නෑනේ. ඊට පස්සේ කිව්වා 100 පව් නොකර ඉන්න. පව් නොකර ඉන්න. කයින් කෙරිනවා නම් පව් ඒවා කරන්න නැතුව ඉන්න. වචනෙන් කරනවා නම් පව් කරන්න තින්න දුක් විඳින්න එපා කිව්වා. බොරුවට කිව්වෝක. එතකොට 100ට මේ gedara තියෙන ළිඳ මුදටෝම ඇති කිව්වා. තේරුණා. තේරුනේ මොකෙන්ද? ප්‍රඥාවෙන්. ප්‍රඥාව තිබුණ නැත්තම් කියන්නේ බැන්න කියලා. මම මේ පව් හේදුවා මට බැන්න අන්න මෝඩයා. ප්‍රඥාව තියෙන එක්කෙනා බැන්න කියලා නෙමෙයි ඒක හිතන්නේ. එයා ඒක අවබෝධ කරගන්න කල්පනා කරනවා. ප්‍රඥාව කියන එක හරිය මනුස්ස ජීවිතේට මං හිතන්නේ පින්වත්නි කෙනෙක් පතනවා නම් පැතිය යුත්තේ ප්‍රඥාව. කෙනෙක් කැමති වෙනවා නම් කැමති වෙයුත්තේ ප්‍රඥාව. කෙනෙක් ඇලුම් කරනවා නම් ඇලුම් කළ යුත්තේ ප්‍රඥාවට. මොකද හේතුව? ප්‍රඥාව නැත්තම් අපිට මේ ධර්මයට යන්න බෑ. ප්‍රඥාව නැත්තම් අපිට මේ ධර්මයේ වැටහෙන්නේ නෑ. ප්‍රඥාව නැත්තම් අපිට ඒකට වමනා කරන විදිහට කල්පනා කිරීමේ ශක්තිය ඇති වෙන්නේ නෑ. ප්‍රඥාව හරි ප්‍රයෝජනයි. ප්‍රඥාව තියෙන එකට මිනිස්සු බැන්න කියලා ඒක ප්‍රශ්නයක් ගන්නෙත් නෑ, ගණන් ගන්නෙත් නෑ. අර දැක්කනේ අර කවුද මාගන්දිය විවාහ කරලා දෙන්න ඕනේ කියලා අම්මයි තාත්තයි එක්කන් ගියා. බුදුරජාණන් වහන්සේ කිව්වා මොකද්ද මේ කතාව ඔයගොල්ලන්ගේ? මම මේ දෙතිස් කුණුපයක් වැගිරෙන මේ නව ద్వාරයෙන් අසුචි වැගිරෙන මේ දෙතිස් කුණුපේ පින්තාරු කරපු වාජනයක් වගේ කිව්වා. පයින්වත් ස්පර්ශ කරන්නේ. අම්මා තාත්තා කලබල වුණාද? නැහැ. බැන්න කියලා ගත්තද? නමුත් දූ කල්පනා කළේ කොහොමද? ආන්නේ වැරදුනා. දිගින් දිගට වැරදුනා. මොකද ප්‍රඥාව
නැතිකම. ප්‍රඥාව තියෙන අම්මා තාත්තා ඊ මොකක්ද කියලා වාඩි වුණා. වාඩි වෙලා ඇහුවා එතකොට ඔබ වහන්සේ බ්‍රහ්මචාර්ය ජීවිතය ගෙවන්නේ දිව්‍ය අප්සරාම් පතාගෙනද? ඔන්න දැන් ධර්මයේ කතා වුණා. ටික ටික ධර්මයේ තේරුණා, අවබෝධ වුණා. ආන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙ බවට පත් වුණා. මේ ප්‍රඥාව තියෙන මනුෂ්‍යයාට මේ අවබෝධය කියන එක කරා යන එක ආයි බල කර කර ඇනෑන කියන්න ඕනේ නෑ. ඇනෑන කියන්න දෙයක් නෑ එයාට. එයා මොකද කරන්නේ? එයාට උවමනා කාරණේ විතරයි. එයා ඒ කාරණේ නුවණින් මෙනෙහි කරන එක තමා සතු එකක්. ඒක බාහිර කෙනෙක් ඇඟිල්ලින් ඇනෑන කියන්න ඕනේ නෑ. ඇඟිල්ලින් ඇනෑන කියනවනම් ඒක තේරුම ප්‍රඥාව නැතිකමමයි. ප්‍රඥාව තියෙනවා නම් ඇඟිල්ලින් ඇනෑන කියන්න ඕනේ නෑ. එයා මේ ප්‍රඥාව පාවිච්චි කරනවා. මේ ප්‍රඥාව තමා ළඟ තියෙන එකක් නේ. ප්‍රඥාව මේ පිටි ණයට ගන්න එක නෙමෙයි. ප්‍රඥාව එන්නේ පින්වත්නි උපතින්. උපතින් එන එක ප්‍රඥාව කියන්නේ. එතකොට මේ උපතින් එන එකට තමයි අපි ඒක තමයි පාවිච්චි කරන්නේ. උපතින් එනවා මේ නුවණින් මෙහෙවීමේ හැකියාව. ඒක උපතින් ලැබෙන්නේ. හැබැයි ඒක වැහිලා තියෙන්න පුළුවන්. ඒ ප්‍රඥාව වැසී තියෙන්න පුළුවන් ඕන තරම්. ඒක ප්‍රකට නොවි, ඒක වැහිලා, ඒකට යොමු නොවි නිම තියෙන්න පුළුවන්. දැන් අපි වගේ නෙමෙයි ප්‍රඥාව කොයිතරම් වැහිලා තිබ්බද නන්ද කුමාරයාගේ ප්‍රඥාවනේ. බුදුරජාණන් වහන්සේට මොනතරම් උපක්‍රම කරන්න වුණාද මේ ප්‍රඥාව උපදවලා ගන්න. වැහිලා තිබ්බ ප්‍රඥාව. මේ වගේ දැන් මේ වගේ උපක්‍රම කළා අපේ ප්‍රඥාව උලුප්පලා ගන්න කෙනෙක් නෑ. ඒක කරන්න පුළුවන් බුදු කෙනෙකුට පමණයි. ඇයි බුදු කෙනෙකුට ඒක කරන්න පුළුවන්? බුදුරජාණන් වහන්සේට තියෙනවා ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානෙ. ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥාණයෙන් උන්වහන්සේ බලනවා අපි දිහා. උන්වහන්සේට පේනවා එතකොට මෙයා තුළ තියෙන මෙන්න මේ කල්පනාව. මේ කල්පනාවට ගැලපෙන්න මම මෙන්න මේක ප්‍රකාශ කළාම ඒ විදිහට යන්න හිතන්න ගන්නවා. අවබෝධ වෙනවා. බුදුරජාණන් වහන්සේට තමයි ඒක තිබුණේ. ලෝකෙ වෙන කාටවත් නෑ. ඉතින් ඒ නිසා අපේ ප්‍රඥාව මතු කරලා දෙන්න ලෝකේ කවුරුවත් නෑ. බලාපොරොත්තු වෙන්නත් එපා. අපේ ප්‍රඥාව මතු කර ගැනීම තමා විසින්ම තමා පිළිසරණ කරගෙන කරන්න ඕනේ. තමා විසින්ම කරන්න ඕනේ. තමා විසින්ම කරන්න ඕනේ. ඒක අවස්ථාවක වුණා මේ වංගීස මහරහතන් වහන්සේ උන්වහන්සේ අරහත් වෙන්න කලින් දැන් ඔන්න පිණ්ඩපාති වඩිනවා. ඉස්සරහින් එනවා ආනන්ද හාමුදුරුවෝ. වංගීස ස්වාමීන් වහන්සේගේ හිතට මේ නොගැලපෙන අරමුණක් දැක්කා. දැකලා ඔන්න අයෝනිසෝ මනසිකාරයට වැටුණා. හිතේ තියෙනවනේ අයෝනිසෝ මනසිකාරය. අය 아무තු එකක් නැහැ. හිතේ තියෙන එකක් තමයි. හිතේ නැත්තේ යෝනිසෝ මනසිකාරය. හිතේ තියෙන්නේ අයෝනිසෝ මනසිකාරය. ඉතින් මේ හිතේ තියෙන එක අපි අමාරුවෙන් උපදව ගන්න ඕන එක තමයි යෝනිසෝ මනසිකාරය. හිතේ තියෙන එක මේක නිසා රාගය හෝ දේශය ඇති වෙන්න එක තප්පරයක් යන්නේ නැහැ. බඩ ගාලා ඇති වෙනවා. ඉතින් වංගීස ස්වාමීන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියනවා ස්වාමීනි මගේ හිත ගිනි ගන්නවා. මගේ හිත ගිනි ගන්නවා. මගේ හිතේ අකුසල හට අරගෙන මගේ හිත කිලුටු වෙලා මම මොකද කරන්නේ? ආනන්ද හාමුදුර කියනවා සීය උපදව ගන්න. සීය උපදව ගන්න. ඕක උනේ හේතුවක් නිසා. හේතුව තමයි බාහිරින් ලැබුණ සුබ නිමිත්ත. ඔබ තුල තිබුණ අයෝනිසෝ මනසිකාරයේ ওই දෙක එකතු වෙලා ඕක හටගත්තේ. දැන් ඔබ ඒක අසුබ නිමිත්තට හරවලා යෝනිසෝ මනසිකාරය හිතන්න කිව්වා. දැන් ඒක කවුරුත් තියෙන්නේ. වංගිත ස්වාමීන් වහන්සේ මේක හේතුව ප්‍රහාණය වුණා. හරි සතුටුයි. ඒ හේතු නිසා හටගත්තු දේ හේතු නැතිවීමෙන් නැති වී යනවා. හරි සතුටුයි. සතුටු වෙලා උන්වහන්සේ දැන් ඉතින් ගිහිල්ලා හරි සන්තෝෂ වුණා. නේ මං කලණ මිතුරන්ගේ ඇසුරෙන් මං හිත රැකගත්තා. පහෝදා උන්වහන්සේ ආයෙ දවසක තනියම වඩිනවා. ආයෙත් දැක්ක විසභාග අරමුණක්. අපි මේ හිත කොච්චර පරිස්සම් කරගෙන ඉන්න කල්පනා කළත් බාහිර අරමුණු අපිට එන්නේ වළක්වන්න බෑනේ. බාහිර ඇහෙන් පේන රූප දැන් අපි දැන් මෙතනදී අතන්ට යනවා. අපිට මේක පේන්නේ කියලා අපි දන්නවද? එහෙම එකක් නැහැ. ඔන්න දැන් අපි අද හවසට අපිට මේක ඇහි කියලා අපි එහෙම දන්නේ නැහැ. ඊළඟ මොහොතේ අපිට මොකක් ඇහිද? අපිට මොකක් පෙනෙයිද? අපිට මොකක් සිතෙයිද? දන්නවද අපි? දන්නේ නැහැ. මේ අවිනිශ්චිත පරිසරය තුළ ඔන්න වංගීස ස්වාමීන් වහන්සේ වැඩි ඊදා වගේම වුණා මේ. අරමුණක් දැක්කා. හිත ඇවිලුණා. කෙලෙස් හටගත්තා. උන්වහන්සේ කල්පනා කළා අනේ අද මට කල්යාණ මිත්‍රේ ළඟ නැහැ.
මේක හැමදේම බාහිර කෙනෙක් මගේ හිත පිරිසිදු කරලා දෙන්නේ නැහැ බාහිර කෙනෙක් ඇවිල්ලා. බාහිර කෙනෙක් හැමදේම මගේ ළඟ ඉඳලා මට සිහිය උපද්දවන්නේ නැහැ. දැන් බලන්න දැන් සිහිය උපද්දන්න එදා හිටිය ආනන්ද හාමුදුරුව. මෙදා කවුරුවත් නැහැ. උන්වහන්සේ කල්පනා කළා කවුරුවත් අද මෙතන සිහිය උපද්දවන්න මට නැහැ. මට අද ළඟ කල්යාණ මිත්‍රෙක් නැහැ. මම දැන් තනි වෙලා ඉන්නේ. මම දැන් මගේ සිහිය උපද්දව ගන්න ඕනේ. මම දැන් වීරිය ගන්න ඕනේ කියලා උන්වහන්සේ එතනම ප්‍රහාණය කළා. අර අකුසලී ප්‍රහාණය කළ උන්වහන්සේ ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළා. මගේ හිතේ හටගත්තු අකුසල් මම ප්‍රහාණය කරගත්තා කියලා. ආනේක කලේ ප්‍රඥාවෙන් නෙමෙයිද? ප්‍රඥාවෙන් මේක විඳෝ තව කෙනෙකුගෙන් උදව්වක් බලාගෙන ඉන්නවා කියලා කියන්නේ ප්‍රඥාව නැතිකමමයි. ප්‍රඥාව තියෙනවා කියන්නේ උපන් සැනින් ඒ අකුසල් ප්‍රහාණය කරන විදිහට එයා නුවණින් කල්පනා කරනවා, නුවණින් විමසනවා. මේ නිසා මේ ප්‍රඥාව ඇති කර ගැනීම බුදුරජාණන් වහන්සේ විස්තර කළා දෙනවා. ඒක න කොහොමද ප්‍රඥාව ඇති කරගන්නේ? උද්‍යච්ච ගාමිනිය පඤ්ඤා. එයා දකින හොඳට මේ ජීවිතය අනිත්‍යයි. මේක හේතුන් නිසා හටගන්නා දෙයක්. හේතු නැතිවීමෙන් නැති වී යන දෙයක්. අරියාය නිබ්බේධිකාය පඤ්ඤාය. අරියාය කියන්නේ උතුම් අවබෝධය තුලින් කලකිරීම ඇති වෙන. මේක නිකන් එකක් නෙමෙයි. ඒ කලකිරීම කුමක් නිසා ඇති වෙන එකක්ද? අවබෝධයක් තුලින් ඇති වෙන එකක්. අවබෝධය තුලින් ඇති වෙන කලකිරීමට පුළුවන් යමක් අතහැරලා සතුටු වෙන්න. අවබෝධයක් තුලින් ඇති වෙන කලකිරීම තුල අතහැරීමෙන් තමයි සතුටු වෙන්නේ. අවබෝධයක් තුලින් කලකිරීමක් ඇවිල්ලා නැත්තම් අවබෝධයක් තුලින් නෙමෙයි නම් කලකිරීම ඇති වෙලා තියෙන්නේ. ඒ කලකිරීම මොහොතකින් වෙනස් වෙලා නැති වෙලා යනවා. වෙනස් වෙලා නැති වෙලා යනවා. ඒ නිසා ප්‍රඥාව කියන එක සම්බන්ධ මොකේදද? අවබෝධයෙන් ඇති වෙන කලකිරීමටයි. අවබෝධයෙන් ඇති වෙන කලකිරීමට හරියට උපකාරී වෙනවා මේ ජීවිතයේ තිබෙන අනිත්‍යකම, අනිත්‍ය බව දැකීම. ජීවිතය ගැන ඇති අනිත්‍ය බව දැකීම හරියට උපකාර වෙනවා. ඒක හරියට තිබුණොත් කෙනෙකුට පුළුවන් මේ ජීවිතේ හොඳට මුහුණ දෙන්න. මොකද අපිට හැමතිස්සෙම සිද්ධ වෙන එකක් තමයි ජීවිතේ මුහුණ දෙන්න වෙනවා. හැංගෙන්න බෑ. පලා යන්න බෑ. මොකද හේතුව සමහර අවස්ථාවල අපිට එනවා පුණ්‍ය විපාක. පුණ්‍ය විපාකයකට අපිට ලාභ, කීර්ති ප්‍රශංසා ලැබීම් එන්නේ නැද්ද? එතකොට අපිට ඒකට මුහුණ දෙන්න වෙනවා. සමහර කාලවල අපිට එනවා අකුසල විපාක. එතකොට නිന്ദා, අපහාස, ගැරහිලි මේවා එනවා. එතකොටත් අපිට ඒවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සමහර විට ව්‍යාපාර කරනවා, කඩාකප්පල් වෙනවා, අසනීප හැදෙනවා, බලාපොරොත්තු වෙච්ච නැති දේවල් සිද්ධ වෙනවා. අපි ආදරය කරන්නේ අපෙන් වෙන් වෙනවා. මේ වගේ දේවල් එකකින්වත් අපිට පලා යන්න බෑ. මුහුණ දෙන්න ඕනේ. මුහුණ දෙනකොට ප්‍රඥාවන්ත කෙනාට විතරයි අවබෝධයක් ඇතුව මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ. ප්‍රඥාවන්ත කෙනාට විතරයි. අනිත් අයට අවබෝධයක් ඇතුව මුහුණ දෙන්න වෙන්නේ නැහැ. ඒ මොකද ප්‍රඥාවන්ත කෙනාට ඒක පුළුවන් වෙන්නේ සම්මා දුක්ඛක්ඛේ ගාමිනිය. මෙයා මේ දුක නැතිවීමට නුවණ මෙහෙවන කෙනෙක්. දුක දුරු වීම පිණිස නුවණ මෙහෙවන කෙනෙක්. කාන්නේ ප්‍රඥාව තමයි Tamanට උපකාර වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න ඔය පහ මූලිකවම අවබෝධයේ පිණිස උපකාරී වෙනවා. මොනවාද අවබෝධයේ පිණිස උපකාරී වෙන්නේ පහ? කල්යාණ මිත්‍රයා ඇසුර, සිල්වත් ජීවිතය, අවබෝධයට හේතු වන්නා වූ උතුම් කතා අහන්න ලැබීම, පටන්ගත් වීරි ආරද්ධ විරිය ඇති බව, ප්‍රඥාවන්ත බව කියන මේ කරුණු අපේ ජීවිතවලට හරියට උපකාරන. මේක ඊළඟට බුදුරජාණන් වහන්සේ තව විශේෂත්වයක් දක්වනවා. මහණෙනි, ඔය සියලු කරුණු තියෙන්නේ එක දෙයක් මත. ඔය කියපු හැම කරුණක්ම සිල්වත් බව, දසකතා, වීරිය, ප්‍රඥා සියල්ල තිබෙන්නේ කල්යාණ මිත්‍රයා මතයි කියනවා. කියන මහණෙනි, කල්යාණ මිත්‍රයා ඇසුරට ලැබෙනවා නම් ආන්‍යා සිල්වත් කෙනෙක් වීම කැමැති විය යුතුයි. කල්යාණ මිත්‍රයා ඇසුරට ලැබෙනවා නම්
සිල්වත් කෙනෙක් වීම කැමැති විය යුතුයි. හොඳට බලන්න ඔබ හිතලා කල්යාණ මිත්‍ර ආශ්‍රය ඔබ යම් දවසක යම් සීලයකට පැමිණුණා නම් හොඳට බලන්න කොනක ඉන්න කල්යාණ මිත්‍රෙක්. කල්යාණ මිත්‍රයා තමයි එයාට මේ මාර්ගේ පෙන්වලා තියෙන්නේ. සිල්වත් වීම කැමැති විය යුතුයි. ගැඹුරු සීලයට කැමැති විය යුතුයි. පිරිසිදු සීලයට කැමැති විය යුතුයි. කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයේ ලක්ෂණයක්. කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය තියෙනවා නම් දස කතා කැමැති විය යුතුයි. කල්යාණ මිත්‍රයා මේ වල්පල් කියා සතුටු වන්නේ නැහැ. කල්යාණ මිත්‍රයා වල්පල් කීම යාළුවෝ කරනව නම් යා මොකද කරන්නේ? නිශ්ශබ්ද වෙනවා. නිශ්ශබ්දලා යාළුවෝ ධර්මයේ කැමති නම් යා ධර්ම කතා වේදෙනවා. දැන් විසාකා වගේ අයට ඒ කාලේ විසාකා අනිත්‍යයට කල්යාණ මිත්‍රෙක් වෙලා වාසය කළා. අනිත්‍යයට හරියට උදව් උපකාර කළා. ධර්මයේ කියලා දුන්නා. කුජ්ජුත්තරා කල්යාණ මිත්‍රෙක් වශයෙන් අනිත්‍යයට උදව් උපකාර කළා. නන්ද මාතා කල්යාණ මිත්‍රෙක් වශයෙන් අනිත්‍යයට උදව් උපකාර කළා. ඒ විතර නෙමෙයි අනාථපිණ්ඩික සිටුතුමාගේ දුවක් හිටිය සුමනා කියලා. මේ සුමනා දුව සකදාගාමී. දැන් තාත්තා සෝතාපන්නයි. දැන් දුවට ඕනකම තියෙනවා තාත්තව තවදුරටත් ධර්මයේ වැඩෙනවා දකින්න. දැන් තාත්තා හැමතිස්සෙම දැන් දානමාන ගැන තමයි හිතේ තියෙන්නේ. සෝතාපන්න වෙලා හිටියේ. දැන් දුව මරණාසන්න වුණා. උනාට පස්සේ දුව ළඟට ඇවිල්ලා තාත්තා දන්නේ දැන් දුව සකදාගාමී කියලා. දුව අල්පේච්චයිනේ. තමන්ගේ ගුණවත්කම පෙන්නලා නැහැ. දැන් දුව ළඟට තාත්තා යනවා. අනාථපිණ්ඩික සිටුතුමා ගිහිල්ලා අහනවා දුව බයද මරණයට. එතකොට මෙයා කියනවා මේ අනාථපිණ්ඩික සිටුතුමා කවුද? තාත්තානේ. දුව බයද මරණයට කියලා අහනවා. කියනවා මල්ලි මම බය නෑ කියනවා. ඈ මල්ලි කියනවා. එතකොට මොකද වුනේ? අනාථපිණ්ඩික සිටුතුමාට එකපාරට නිකන් ෂොක් එකක් වැදුනා. මොකද මේ එහෙනම් මේ දුවට 100 විකල් වෙලා. ඊට පස්සේ කිව්වා දූ මේ කතා කරන්නේ මේ ඔයාගේ තාත්තා. මල්ලි මං දන්නවා. තවත් කැළඹුණා. ඒ දැන් මේ හිතපු උත්තර නෙමෙයි එන්නේ. දැන් ඉතින් හරි දුකයි. දැන් මෙයා කියන්නෙත් නෑ මොකද. ඊට පස්සේ ඔන්න මැරුණා. මරණයටපත් වෙලා උපන්න ගිල තුසිත දිව්‍ය ලෝකේ. බුදුරජාණන් වහන්සේ ළඟට ගියා ආනාථපිණ්ඩික සිටුතුමාගේ මූණ දැන් මැලවිලා. ගිලක ස්වාමීනි දූගේ අවසන් කටයුතු කළා. මට හරි සංවේගයක් හටගත්තා. මේ දරුවා මට මල්ලි කිව්වා. බුදුරජාණන් වහන්සේ කියනවා සිටුතුමනි ඔය දියණිය හරි බුද්ධිමත්. හරි ඥානවන්තයි. එයා මල්ලි කියලා කිව්වේ ඔබට ධර්මයේ දියුණු කරන්න උනන්දු කරවන්නයි. ඒ දුව සකදාගාමී වෙලා හිටියේ කිව්වා. දැන් දුව සකදාගාමී බව තාත්තා දන්නේ නැහැ. අන්න අල්පේච්ඡකම. දැක්කනේ. දැන් තාත්තත් සෝතාපන්න වෙච්ච කෙනෙක්. ඉතින් තිබුණා වුණ තරම් කියන්නේ තාත්ති දැන් මම හරි කරගත්ත තාත්ති මං. දැන් මගේ වැඩි හරි මං නම් කරගත්ත ඔයත් දැන් කරගන්න. එහෙමනේ කියන්නේ දැන් අය අන්න වෙනස. අන්න අල්පේච්ඡකම. එතකොට කල්යාණ මිත්‍රයෙක් උනේ නැද්ද අවසාන මොහොතේ දුව තාත්තට? තාත්තා කල්පනා කරන්න ගන්නවා. එතකොට එහෙනම් මම මේක තව දියුණු කරන්න ඕනේ. මේ වගේ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් තමයි අල්පේච්ඡකතා ඊළඟට සන්තුට්ඨි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා ඊළඟට සීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා. මේවා අහන්න ලැබෙන්නේ කාගෙන්ද? මේක තියෙනවා මහණෙනි කල්යාණ මිත්‍රයන් ඉන්න භික්ෂුවට දස කතා ඇසීම කැමැති විය යුතුයි. එහෙනම් ඔබට පුළුවන් ද කෙනෙකුට කල්යාණ මිත්‍රෙක් වෙන්න? ඔබට පුළුවන්. ඇයි ඔබ කල්යාණ මිත්‍රෙක් වුණොත් ඔබ ඇසුරු කරන එක්කෙනා සීලවන්ත වෙනවා. ඔබ කල්යාණ මිත්‍රෙක් වුණොත් ඔබ ඇසුරු කරන කෙනාට ලෝකේ ශ්‍රේෂ්ඨ දේවල් අහන්න ලැබෙනවා. දස කතා. කල්යාණ මිත්‍රයා ඇසුරු කරන භික්ෂුවට
මේ කැමැති විය යුතුයි කියනවා. මොකද්ද? පටන් ගන්නාලද වීරිය. ආරද්ධ විරිය කැමැති විය යුතුයි කියනවා. ඒ ආරද්ධ විරිය කැමැති වෙන්න නම් මෙහෙමයි දැන් මේකෙදි තියෙනවා දැන්. ඒ ආරද්ධ විරිය ඇති වෙන්න නම් එයාට මොකද්ද තියෙන්න ඕනේ? එයාට තියෙන්න ඕනේ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක තැනක මට මතකයි තියෙනවා උදායි සූත්‍රය වගේ. කියනවා ඒතු විඤ්ඤු පුරිසෝ අසටෝ අමායාවි. අනේ මන් ළඟට එනවා නම් කවුද? අසටෝ අමායාවි. අසටෝ කියන්නේ කට්ට නැති, මායා නැති. කට්ට කියන්නේ මේ හිතේ තියෙන්නේ වෙනින් එක. කටෙන් කියන්නේ වෙනින් එක. කට්ට, කෛරාටික, තක්කඩි, වෙට්ට පිත්තල. ඒ කියන්නේ පිත්තල මකල ආය මුකුත් හදන්න එකෙන් බෑ. එහෙම හිට බෑ කියන මේක අල්ලන්න. අමායාවී, මායා නැති, කට්ට නැති. මායා කියලා කියන්නේ ඔව් අමෝතු එකක් පෙන්නනවා. හැබැයි ඇතුලේ තියෙන්නේ ඒක නෙමෙයි. ඒක නෙමෙයි ඇතුලේ තියෙන්නේ. ඇවිල්ලා නිකන් මෙහෙම පෙළිලා වදිනවා. ඇතුලේ තියෙන්නේ මොකක්ද? දෙන්නම් ඔබට. ඒ මොකද්ද? මායාවී. බුදුරජාණන් වහන්සේ අල්ලන්න බෑ, එයාට බෑ ධර්මය. අල්ලන්න මොකද්ද ඕනේ? අසටෝ අමායාවී. අනේ කට්ට නැති, මායා නැති කෙනෙක් මන් ළඟට එනවනම් මම කියා දෙනවා මේක. මම හොඳට විස්තර කරලා දෙනවා. බොහොම සුළු කාලකදී මේ ධර්මයේ අවබෝධ කරනවා. මේ වගේ අප තුල තියෙන දුර්වලතා විසින්ම අපිව ධර්ම මාර්ගයෙන් ඈත් කරනවා. අප තුල තියෙන කුසලතා විසින් අපේ ධර්ම මාර්ගයට ලං කරනවා. ඒතර ධර්ම මාර්ගයට ලං කරන්න හේතු වන්නේ අපේ කුසලතා. ධර්ම මාර්ගයෙන් ඈත් වෙන්න හේතු වන්නේ අපේ දුබලතා. ඉතින් ඒ නිසා අපි අර කල්යාණ මිත්‍ර ආශ්‍රය මොකද වෙන්නේ? අර දුර්වලතා ටික අයින් කර ගන්නවා. කුසලතා ටික වර්ධනය කර ගන්නවා. කල්යාණ මිත්‍රයාගේ ආශ්‍රයෙන් අන්න වීරිය ඇති වෙනවා. ආරද්ධ විරිය. ආරද්ධ විරිය ඇති වෙනවා. බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි කල්යාණ මිත්‍රය ඇති භික්ෂුව ප්‍රඥාවන්ත කෙනෙක් වීම කැමති විය යුතුයි කියනවා. නුවණ තියෙන කෙනෙක් වීම කැමති විය යුතුයි. ජීවිත අවබෝධය ඇති වෙන ප්‍රඥාව ලැබීම කැමති විය යුතුයි. අවබෝධයෙන්ම කලකිරෙන ප්‍රඥාව ලැබීම කැමති විය යුතුයි. මනාකොට දුක් කෙලවර කරන ප්‍රඥාව ලැබීම කැමති විය යුතුයි. ඒ කැමති වෙන්න ඕනේ මක් නිසාද? කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබීම නිසා. නැත්නම් වෙන කිසියම් ආකාරයක මේකේ පිළිවෙලක් කල්යාණ මිත්‍රයා විතරමයි. කල්යාණ මිත්‍රයාගෙන්මයි මේ සියල්ල ලැබෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඒ නිසා කල්යාණ මිත්‍රයන් ඇසුරු කරලා ඔන්න ඔය කරුණු පහේ පිහිටන්න ඕනේ කියනවා. මොනවද කරුණු පහ පිහිටන්නේ? කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම, සිල්වත් බව, දසකතා ශ්‍රවණය, ආරද්ධ විරිය, ප්‍රඥා. ඔන්න ඔය පහේ පිහිටලා හිට මේ හතර කරන්නයි කියනවා. අසුභා භාවීතබ්බා රාගස්ස පහනාය. රාගේ ප්‍රහාණය කිරීමට හොඳට වඩන්න කියනවා අසුභය. දැන් අසුභය වඩන්න කියන අපි මේක ඒකකයක් හැටියට බැලුවම තමයි අපිට මේ අරමුණු එන්නේ එක එක විදියට. බුද්ධ දේශනාවේ තියෙන විදියට බලන එකට අසුභේ හරි ඒක. ඇයි වෙන් කළා බලන්න තියෙන බෙද බලනකොට රාගය ප්‍රහාණය විලා යනවා. මෙත්තා භාවේතබ්බා ව්‍යාපාදස්ස පහනාය. තරහා ප්‍රහාණය කරන්න මෙත්සිත වැඩි යුතුයි. බුදුරජාන් වහන්සේ මෙත්සිත ගැන විස්තර කරන එක තැනක අහනවා මහණෙනි දෙපැත්ත හොඳට මෝහත තියෙන කඩුවක් තියෙනවා. පුද්ගලයෙක් කියනවා මහා කයිවාරු ගහගෙන මේ කඩුව අල්ලන්න. ඇවිල්ලා මේ දෙපැත්ත මෝහත තියෙන කඩුවක් අතින් අල්ලලා මිටි මොලන්න පුළුවන්ද කියලා අහනවා යාට. පුළුවන්ද? බෑ. කියනවා මහණෙනි යම් කිසි කෙනෙක් මෙත්සිත වඩනවා නම් එයාගේ ජීවිතේ හරියට දෙපැත්ත මොහාත තියෙන කඩුවක් වගේ කියනවා. මෙත්සිත වඩනවා නම් එයා ළඟට අමනුෂ්‍ය ඉන්නේ නැහැ කියනවා. අමනුෂ්‍යයෝ ඇවිල්ලා භූතයෝ ඇවිල්ලා මෙයාව පෙලන්න ඕනේ කියලා ඇඟට පයින්නකොට ඒගොල්ලන්ගම කැපිලා වීසි වෙනවා. ඒගොල්ලම වීසි වෙනවා. එන්න බෑ කියනවා. එතකොට බලන්න මෙත්සිත කියන එක හරි
පිහිට. හරි උපකාරයක්. මෛත්‍රිය. එතකොට ව්‍යාපාදේ දුරු කරලා මෛත්‍රිය වඩන්න ඕනේ කියනවා. ඒක කතාවක් තියෙනවා අනුරාධපුරේ. එක ලෙනක හාමුදුරු කෙනෙක් මෛත්‍රියම වැඩුවා. සතර ඉරියව්වේම. සතර ඉරියව්ව කියන්නේ හිටගෙන ඉන්නකොටත් මෛත්‍රිය වඩනවා. ඇවිදිනකොටත් මෛත්‍රිය වඩනවා. වාඩි වෙලා ඉන්නකොටත් මෛත්‍රිය වඩනවා. සැතපී ඉන්නකොටත් මෛත්‍රිය වඩනවා. මෛත්‍රී ධ්‍යානත් ඒ ස්වාමීන් වහන්සේ උපද්දවා ගත්තා. දවස් කාලේ ඉවර වුණා. ඉවරලා දැන් හිට උදේ යන්න ලෑස්තිලා. රෑ උන්වහන්සේ භාවනා කළා. භාවනා කරද්දි මේ භාවනා කරන ළඟ ගහේ කවුද අඬනව ඇහෙනවා. උන්වහන්සේ බැලුවා කවුද මේ අඬන්නේ? ඇහුවා කවුද ඔය අඬන්නේ? අර ගහෙන් උත්තරයක් එනවා. ස්වාමීනි මම මේ ගහේ ඉන්න දේවතාවා කිව්වා. ඇයි අඬන්නේ? ඇයි ස්වාමීනි ඔබ වහන්සේ හිට වඩින්නේ? අනේ මට යන්න ඕනි කිව්වා. කිව්වා අනේ ස්වාමීනි ඔබ වහන්සේ වැඩම කරලා මෙහි ඔබ වහන්සේ මේ සතර ඉරියව්වෙම මෛත්‍රිය වඩන්න පටන් ගත්තාම මේ ප්‍රදේශයේ විශාල එළියක් ඇති වුණා කිව්වා. ඔබ වහන්සේ වඩින්න ඉස්සරලා මේ අමනුෂ්‍යයෝ, පෙරේතයෝ, යක්ෂයෝ එකාට එක පෙන්වන්න බෑ කිව්වා. මරාගත්තා කිව්වා. ඔබ වහන්සේ මේ මෛත්‍රිය වඩනකොට සියලු දෙනාම පාඩුවේ සංසුන් වෙලා ගියා. ඒ සියලු දෙනාම දැන් සමගියෙන් ඉන්නවා. දැන් ඔබ වහන්සේ වැඩියට පස්සේ ආයේ මේගොල්ලෝ පටන් ගන්නයි කිව්වා. ඒ අය කෙරේ අනුකම්පය එහෙනම් මම ඊළඟ වස් වෙනකන් ඉන්නම් කියලා ඔන්න නැවතුණා. ඊළඟ වස් ඉවරලා යන්න ලෑස්තුණා. ආයෙ අඬන්න ගත්තා. උන්වහන්සේට යන්න හම්බ වුණේ නෑ. උන්වහන්සේ ඒ ස්ථානෙම ඉඳලා අරහත්ත්වයටපත් වෙලා එතනම උන්වහන්සේ පිරිනමන පෑවා. එතකොට බලන්න මේ මෙත්සිත මෛත්‍රිය කියන එක කොයිතරම් දැන් අපි වඩන්නේ තමාට අනුන්ට නේ. නමුත් නොපෙනෙන ලෝකයට පවා ඒක පිහිට. දැන් ඕන අපි උදේවරු මෛත්‍රී සජ්ජායනා කළේ හරි පිහිටක් අහගෙන ඉන්න අයට නොපෙනෙන ලෝකය අහගෙන ඉන්නවා. හැමෝගම සිස්සතන් වල හරි සතුටක් සනසිල්ලක් ඇති වෙනවා. මෙත් සිත වැඩිම. ව්‍යාපාදස්ස පහනායි මිත්‍යා භාවිතබ්බ. මෛත්‍රී වඩන්න කියනවා ව්‍යාපාදේ ප්‍රහාණය කරන්න. ආනාපාන සති භාවේතබ්බා විතක්කූපච්ඡේදාය. සමහර කෙනෙක් ඉන්නවා මේ හරියට මේ හිතේ ඇති වෙනවා මේ විතර්ක. විතර්ක කියන්නේ එක එක දේවල් රාගිමත් නෙමෙයි. දේශෙත් නෙමෙයි. ඔහි මේ හිත ඔහි එක එක අරමුණු වල ඔහි සංචාරය කරනවා. සිත එක එක අරමුණු වල ඔහි යනවා. විසිර පවතිනවා. මේකට කියනවා විතර්ක කියලා. බැලුවට පස්සේ ඇති වැදගම්මක් නැහැ. ඇති වටිනා දෙයක් නැහැ. මේ ඔහි හිතනවා. වැඩක් නැති දේවල්. ආන්ගේ ස්වභාවයේ පාලනය කරන්න නම් මොකද්ද වඩන්න කියන්නේ? ආනාපාන සති. ආනාපාන සති වඩන්න කියනවා. 100න් හුස්ම ගැනීම, 100න් හුස්ම හෙලීම. ආනාපාන සතිය වඩන්න කියලා කියන මේ විතරක නැතු යන්න නම්. එතකොට ආනාපාන සතිය වැඩෙන තුල මොකද වෙන්නේ? අර විතරක නැතුව ගිහිල්ලා හුස්ම ගැනම හුස්ම රැල්ලීම 100 පවත්වන්න පුළුවන් වෙනවා බාහිරට විසිරෙන්නේ නැතුව. එතකොට දැන් සමහර වෙනවා අපි දන්නවා එයාට අසුභ භාවනාව වඩන්නත් බෑ. විතරක වැඩි. ඔහේ යනවා විතරක. මෛත්‍රී භාවනාව වඩන්නත් බෑ. විතරක වැඩි. ආනාපානෙත් බෑ. ඊබඳු කෙනෙක් මොකද කරන්න ඕනේ? නැවත ආනාපාන සතියෙම වඩන්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරලා තියෙනවා විතරක නැතුව යන්න නම් ආනාපාන සතිය වඩන්න කියලා. ඒකට වීරියක් අරගෙන එක දිගට කැප වෙලා ආනාපාන සතිය වැඩුවොත් එයාගේ අර හිතේ බාහිරට විසිරෙන විතරක නැති වෙලා ගිහිල්ලා ආනාපාන සතියෙම සිට සංසිඳෙනවා. එතකොට කිසි කරදරයක් නැහැ. සහැල්ලුවෙන් එයාට හිත පවත්වන්න පුළුවන්කම තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට ආනාපාන සතිය මුලින්ම තියෙන පියවර 3යි. 100න් හුස්ම ගන්නවා, 100න් හුස්ම හෙලනවා. ඒක තමයි පළවෙනි එක නේ. දෙවෙනි එක මොකද්ද? දීර්ඝ හුස්ම ගනිද්දී දීර්ඝ හුස්ම ගන්නවා කියලා දැනගන්නවා. දීර්ඝ හුස්ම හෙලද්දී දීර්ඝ හුස්ම හෙලනවා කියලා දැනගන්නවා. කෙටින් හුස්ම ගනිද්දී කෙටින් හුස්ම ගන්නවා කියලා දැනගන්නවා. කෙටින් හුස්ම හෙලද්දී කෙටින් හුස්ම හෙලනවා කියලා දැනගන්නවා. හැබැයි ආනාපාන සතියේ විශේෂත්වයක් තමයි මේ ආනාපාන සතිය වගේ එකක් වඩද්දී කොන්ද කෙලින් තියාගන්න ඕනේ. ඉතින් මේ කොන්ද කෙලින් තියාගැනීමට තමයි ගොඩක් උපකාරී වන්නේ. දැන් සමහරුන්ට මේ වාඩි වුණාම හොඳට කොන්ද කෙලින් තියාගන්න පුළුවන්. සමහරුන්ට කොන්ද කෙලින් තියාගන්න
අමාරුයි වක ගහනවා. එතකොට මොකද කරන්න ඕනේ? එතකොට යා වාඩි වෙන තැන ටිකක් උසට හදා ගන්න ඕනේ. කොහු මෙට්ටයක් හරි අඟල් 4ක විතර බංකුවක් හරි උසට හදා ගන්නවා. හදාගෙන ඒකේ වාඩි වෙන්න ඕනේ. ඒකේ වාඩි වුණාට පස්සේ හොඳට කොන්ද කෙලින් කරගන්න යාට පුළුවන්කම තියෙනවා. මොකද මේ කොන්ද කෙලින් කිරීමේ තියෙන වාසිය තීන මිද්දේට යන්නේ නැහැ හිත. හිත තීන මිද්දේට යන්නේ නැහැ. සමහර කොන්ද කෙලින් කරන්නේ කම්මැලිකමේ බිත්ති බදු ගන්නවා. බිත්ති බදු ගත්තාම මොකද වෙන්නේ? නිින්ද යනවා. නිින්ද යනවා. ඇයිද? ඒක ලොකු වාසියක්. ලොකු වාසියක් නැහැ. හැබැයි අරක අනිවාර්යෙන් මෙයා කිරීම වැදගත්. මොකද්ද? යම් කිසි ආසනයක් අඟල් 4ක 5ක විතර බංකුවක් වගේ එකක් පාවිච්චි කිරීම. එහෙම නැත්තම් ගොඩ අර කොන්ද කෙලින් තියාගත්තේ නැත්තම් මොකද වෙන්නේ? මෙයාගේ කොන්ද වක ගහනකොට මෙයාට වැඩි වෙලා ඉන්න බෑ. කොන්ද කැක්කුම එනවා. අර කොන්ද කැක්කුම නැතුව කිසි කරදරයක් නැතුව හොඳට යාට පැයක්මාරක් ඉන්න පුළුවන්. කොන්ද කෙලින් කරගෙන වාඩි වුණාන් පස්සේ කොන්ද කෙලින් කරගෙන වාඩි වෙද්දී කකුල් අර ආසනේ උසන කකුල් දෙකත් යම් ප්‍රමාණයට නවා ගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ විදිහට කළා ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කරාම මේ 100න් යුක්තව ටික ආස්වාස ප්‍රස්වාස වලට 100 එකපාරට අල්ලන්න බෑ. ඒක පටන් ගන්නකොට මේ උස්ම දෙපාරක් 100 කරනකොට තුන්වෙනි පාර හිත වෙන කොහේවත්. එහෙමයි තියෙන්නේ. ආයෙම ටිකක් වෙලා ගිහලා තමයි 100 එන්නේ. මම මේ භාවනා කරනව නේද කියලා. ඊරස ආයෙ ගන්න. හැබැයි මේව පුරුදු කරද්දි මොකද වෙන්නේ? ටික එක දිගට මේකට ඔට්ටු වෙන්න ඕනේ. නැතුව බෑ මේක. ඒ ආස්වාද ප්‍රස්වාස කිරීමේදී ඒ කියන්නේ විතර්ක වලට ඉඩ නොදී මේක 100න් කරන්න ඕනේ. හැබැයි මේ හැමතැනම බලපවත්වන්න මොකද්ද? අල්පේච්ඡකම. අල්පේච්ඡකම කියන්නේ මොකද්ද? දැන් මහිච්ඡතාවයේ තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මොකක්ද මහිච්ඡතාවය? බලපල්ල මම දැන් සීලයේ පටන් ගන්න තියෙන්නේ මම දැන් ඔන්න භාවනා කරන දැන් පටන් ගන්න දැන් මම තව දවස් දෙකක් තියෙනවා මට මහන්සි වෙන්න තියෙන්නේ. මම සමාධියේ උපද්දව ගන්න මට ඊට පස්සේ විදර්ශනාවට විතරයි තියෙන්නේ. ඊට පස්සේ මම ඵලයටපත් වෙනවා. කරන්න පුළුවන්ද? අහලකට එන්න බෑ. කරනවා තියා. ඇයි හේතුව මේ මහිච්ඡතාවයත් එක්ක කරන්න බෑ. කවුරුත් නොදැන හිටියොත් ඒක. තමන්ට කරගන්න පුළුවන්. අනිච්ච සංඥා භාවේතබ්බා අස්මිමාන සමුග්ඝාතාය. මම වෙමි කියලා මාන්නයක් අපේ හිතේ මම කියලා මාන්නයක් තියෙන මේක මුළුමනින්ම නැතු වෙනවා කියනවා අනිච්ච සංඥාවේ. ඔබ දන්නවනේ අනිච්ච සංඥා අපි උගන්ලා තියෙන්නේ. ආයතන වල අනිත්‍ය, පංච පාදානස්කන්ධය අනිත්‍ය, ධාතු වල අනිත්‍ය උගන්ලා තියෙන්නේ. පටිසම්පාද හේතුඵලයේ තියෙන අනිත්‍ය. මේව හොඳට වඩද්දි මොකද වෙන්නේ? සම්පූර්ණ මම විමේ කියන එක ප්‍රහාණය වෙනවා. අනිච්ච සංජිනෝ භික්කවේ භික්ඛුනෝ අනත්ත් සංඥා සංඨාති. මහණෙනි මේ අනිත්‍ය බව හොඳට දකින්න පුරුදු වුණොත් ඇසේ කනේ නාසයේ දිවේ කයේ මනසේ රූපේ වේදනාවේ සංඥාවේ සංස්කාරේ විඥානයේ අනිත්‍ය හොඳට දකින්න පුරුදු වුණොත් එයාගේ හිත පිහිටනවා අනාත්මයේ. අනාත්මයේ පිහිටනවා කියන්නේ මෙතන තමාගේ වශයේ පවත්වන්න කිසිවක් නැත කියලා ඒකෙම හිත පිහිටනවායි කියනවා. හොඳට අනිත්‍ය වැඩුණොත්. අනත්ත් සංඤී තමාගේ වශයේ පවත්වන්න මේක කිසිවක් නැත. මෙතන තියෙන හේතුන් නිසා හටගන්න දේවල් විතරයි. හේතු නැතිවීමෙන් නැති වෙන දේවල් විතරයි කියලා අවබෝධය තුල අනාත්ම සංඥාව පිහිටනවා. අනාත්ම සංඤී ආංගී අනාත්ම සංඥාව තියෙන කෙනා අස්හිමාන සමුග්ඝාතම් පාපුනේති. මමයේ මාගේ ආත්මය කියන එක මුළු මනින්ම නැති වෙලා යනවා. දිත්තේව ධම්මේ නිබ්බානಂತಿ. මේ ජීවිතයේ මෙයා නිවන් අවබෝධ කරනවා. ඉතින් මේ නිසා බලන්න බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ මොකද්ද? සම්බෝධිපක්ඛිය සූත්‍රය. සම්බෝධිපක්ඛිය සූත්‍රය කිව්වේ සම්බෝධි කියලා මෙතන කිව්වේ චතුරාර්ය සත්‍ය අවබෝධය. පක්ඛිය කිව්වේ පාක්ෂික. චතුරාර්ය සත්‍ය අවබෝධයට පක්ෂ වූ චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාරී වෙන හේතු භූත වෙන ඊට වමනා කරන ගුණධර්ම වර්ධනය වෙන දේවල් තමයි මෙතන දේශනා කළේ. එතකොට මෙතන එකක්වත් තියනවද අපිට මේ පරලෝදී උපදව ගන්න? නෑ. ඒ කල්යාණ මිත්‍රය පරලෝ හම්බ වෙන්නේ නෑනේ.
කල්යාණ මිත්‍රයා මේ ජීවිතයේදී හම්බ වුණොත් තමයි ඒ සියල්ල ඔබට තියෙන. ඉතින් අපිට මේ යුගයේ මේ එකම යුගයක් තාම යන්නේ. මේ යුගය කාගේ යුගයේද? ගෞතම බුදුරජාණන් වහන්සේගේ යුගය. ගෞතම බුදුරජාණන් වහන්සේගේ යුගයේ මේ ලෝකයට පහළ වූ තුන්ලෝකාග්‍ර කල්යාණ මිත්‍ර වූ ඒ ශාස්ත්‍රුන් වහන්සේ අපට ධර්මයේ තුලින් හම්බුන්නේ නැද්ද? අපිට ධර්මයේ තුලින් අපගේ ශාස්ත්‍රුන් වහන්සේ මුණ ගැහුණා. ධර්මයේ තුලින් අපිට ශාස්ත්‍රුන් වහන්සේ මුණ ගැහුණාට පස්සේ අපිට ඒ ශාස්ත්‍රුන් වහන්සේ ගැන හිත පැහැදුනා. හිත පැහැදිලා අපි අපේ ශාස්ත්‍රුන් වහන්සේව ආදරයෙන් සරණ ගියා. අපි අපගේ ශාස්ත්‍රුන් වහන්සේව මහා ආදර ගෞරවයෙන් සරණ ගියා. ඊට පස්සේ අපිට අපගේ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරන ලද්දා වූ ශ්‍රී සද්ධර්මය ආහන ලැබුණා. ඒ ආහන ලැබුණාට පස්සේ අපිට ඒ ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි අපේ හිතේ පැහැදීමක් ඇති වුණා. ඒ චිත්ත ප්‍රසාදයෙන් යුක්තව අපි ඒ ශ්‍රී සද්ධර්මයට සරණ ගියා. ඒ සරණ ගියපු පිරිස අතරේ ශ්‍රාවකයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියේ ශ්‍රාවකයන් වහන්සේලා ගැන විස්තර අපි දැන කියාගත්තා. රහතන් වහන්සේලාගේ අදහස් මොනවද? රහත් භික්ෂුණීන් වහන්සේලාගේ අදහස් මොනවද කියලා අපි තේරි ගාථාවල දැක්කේ නැද්ද? අපි දැක්කා. අපි බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළිනුත් ඒ රහතන් වහන්සේලාගේ අදහස් දැක්කා. ඒ ශ්‍රාවකයෝ මොන වගේද කියලා අපි දැක්කා. පහදින්නේ නැද්ද අපි? පැහැදුනා. පැහැදිලා ඒ ශ්‍රාවකයන් වහන්සේලාවත් අපි සරණ ගියා. ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේ වන මේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිසා අපිට මේ ජීවිතයේදී දුස්සීල භවෙන් ගොඩේන්න ලැබුණේ නැද්ද? දුස්සීල භවෙන් ගොඩේන්න ලැබුණ නැත්නම් අපි සීයේ නැතුව ඉන්න කාලේ, සීලය ගැන තේරෙන්නේ නැති කාලේ අපි අතින් සතුන් මැරීම අපිට ගාණක් නැහැනේ. හොරකමක් ගාණක් නැහැ. අපි හිතන්නේ ආරයත් කරනවා, බොසුත් කරනවා, වැඩිනුත් කරන්නේ. මම කරාමුකෝ. එතන ඒ හොරකම් කිරීම ගාණක් නැහැ. කාම මිත්‍යාචාරී ඒක ගාණක්. ඒක මේ රටේ ගාණක් නෑ. අහවලත් කරන්නේ. ආරයත් කරන්නේ. ආරයට මෙච්චරක් ඉන්නවනේ. ආරයට මෙච්චරක් ඉන්නවනේ. මටත් මොකද? මෙහෙම නේද මිනිස්සු ඒක අනුන්ගේ දේ ගලප තමයි Taman ඒකට ලැජ්ජා බය නැති කරගන්නේ. එහෙම ලෝකෙකින් අපි ගොඩාවේ නැද්ද? ඒ ගොඩාවේ කොහමද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිසා. ඒතර සීලය අපිට ලැබුණා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිසා අපිට මේ චතුරාර්ය සත්‍ය ගැන අහන්න ලැබුණේ නැද්ද? අහන්න ලැබුණ ලද දෙයින් සතුටු වෙනවා කියන්නේ මොකද්ද? හුදෙකලා විවේකී කියන්නේ මොකද්ද? නොඇලී වාසය කරනවා. මේ ඇහුවේ නැද්ද අපි? සීල සමාධි ප්‍රඥා මේ වහනවා. දැන් සමාධිය කිව්වම ලෝකේ දැන් අපි ගත්තොත් එහෙම මේ බුදුරජාණන් වහන්සේ තමයි ප්‍රථම ධානය යනු මේකයි. දෙවන ධානය කියන්නේ මේක. තුන්වෙනි ධානය කියන්නේ මේක. හතරවෙනි ධානය කියන්නේ මේක කියලා බුදුරජාණන් වහන්සේ කියා නොදෙන්න අපි මොනවද දන්නේ? මොකද දන්නවද? සීලය කියන්නේ මේකයි කියලා කියා නොදෙන්න මොනවද දන්නේ අපි? මොකුත් නැහැ. කතා කළ යුත්තේ මේ දේවල් කියලා කියා නොදෙන්න අපි දන්නවද කතා කළ යුතු දේ? අපි කතා කළ යුතු දේ දන්නෙත් නෑ. කතා නොකළ යුතු දේ දන්නෙත් නෑ. එහෙම හිතේ පිරිසක් නෙමෙයිද? බුදුරජාණන් වහන්සේ වීරිය ගැන කියා දුන්නට පස්සේ තමයි අපි වීරිය මොකද්ද කියලා දන්නේ. ප්‍රඥාව ගැන උන්වහන්සේ කියා නොදෙන්න අපිට මේ ජීවිතේට ප්‍රඥාවක් නම් උපදව ගන්න හම්බ වෙන්නේ නෑ. ඉතින් මේ නිසා රාගය ප්‍රහාණය කරන්න අසුබි වඩන්න ඕනේ කියලා අපි මේ අහපු නිසා දන්නවා දැන්. ද්වේෂය ප්‍රහාණය කරන්න මෛත්‍රී වඩන්න ඕන නිසා අහපු නිසා දන්නවා. විතරක දුරු කරන්න ආනාපාන සතිය වඩන්න ඕනේ කියලා බුදුරජාන් වහන්සේගෙන් අහපු නිසා දන්නවා. මේ මමත්වයේ දුරු කරන්න අනිත්‍ය සංඥා වඩන්න ඕනේ කියලා අහපු නිසා දන්නවා. අනිත්‍ය හොඳට වැඩුවොත් අනාත්මය අවබෝධ වෙනවා කියලා අහපු නිසා දන්නවා දැන්. එතකොට බලන්න මේ කොහොම කියා දෙන්න බුදුරජාන් වහන්සේ නේද මේ ධර්ම කියා දුන්නේ. අපේ මේ ලෝකේට එකම සූර්යයා එකම හිරු මඩල කවුද? ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල අනේ අපටද මේ ගුණධර්ම දියුණු කරගන්න ලැබේවා. කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයම
අපට ලැබේවා. කලණ මිතුරන් වහන්සේලා අඳුනා ගන්න අපට ලැබේවා. පාප මිත්‍රයන්ට අපහසු නොවේවා. කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරම පවතිවා. ඒ වගේම අපට කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය තුලින් මේ සීලේ තව තවත් දියුණු කරගන්න ලැබේවා. කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ ආශ්‍රයෙන් අපට උදාර වූ දස කතාව අහන්න ලැබේවා. අපට මේ අකුසල් දුරු කිරීම පිණිස කුසල් උපදවා ගැනීම පිණිස හැම මොහොතේම පවතින වීරියක් අප තුලද ඇති වේවා. අපටද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කිරීමට සමර්ථ වූ උතුම් ප්‍රඥාව දියුණු වේවා. අපට මේ ගෞතම බුද්ධ ශාසනයේම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ පින ඒකාන්තයෙන්ම උපකාර වේවා. සාදු සාදු සාදු